ආයිබෝන් ඔබ සියලුම දෙනාට අදත් ඔබ කැලෙමන දේශපාලනයේ කතාව සුලිය සමග අද දවසේ අප සූදානම් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ වඩාත් හරවත් සංවාදයක් ගොඩනගන්නට විශේෂයෙන්ම ගෙවිගිය සතිය පිළිබඳ කතා බහ කරද්දී ඉන්ධන මිල ඉහළ යාමත් සමග එහි බලපෑම අනෙකුත් ශ්‍රේෂ්ඨවරටත් මොන ආකාරයෙන් බලපානවද යන්න පිළිබඳ ඉඟිමේ වනුටත් මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන් බේකරි නිෂ්පාදන එළවලු වල මිල ඉහළ යාමින් ප්‍රවාහනය සම්බන්ධයෙන් මිල ඉහළ යාමක් සම්බන්ධව ඉඟියක් මතුවෙමින් තිබෙනවා. ඒ වගේම මයික්‍රෝකොන් ප්‍රභේදය වැළඳුණු තවත් රෝගීන් 3 දෙනෙකු අද දවසේදී සොයා ගන්නට සමත් වුණා, නැත්නම් අනාවරණය කර ගන්නට සමත් වුණා. ඒ වගේම නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් අද දවසේදී දියුරුම් දෙනු ලැබුවා. අපේ අමාත්‍යාංශය නැත්නම් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි ඒ නව අමාත්‍යාංශ ලේකම්වරු ලද අමාත්‍යාංශ බවට පත් වුණේ. ඒ අතරතුරම ජාතික ජනබලවේගයේ Tamanගේ නියෝජිත සමුළුව පසුගිය දින පවත්වනු ලැබුවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ දෙසට කිසියම් ආකාරයක අමුතු එලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් දැල්වෙන බවට ඉඟී පළවෙමින් තිබෙනවා. සුසිල් ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරයා කිසියම් ආකාරයක ප්‍රකාශයක් කර තිබුණා. අද දවසේදී දෑසිරි ජයසේකර අමාත්‍යවරයාත් ප්‍රකාශ කර තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි සුපිරිසිදු දේශපාලන පක්ෂ දෙකකට ඉදිරි ගමනක් යාමට කිසියම් ආකාරයක අවස්ථාවක් තිබෙන බව. මේ සියල්ල ඉදිරියේ විශේෂයෙන්ම තුන්වන එන්නත නැත්නම් බූස්ටර් එන්නත ලබා දීමේ ක්‍රියාවලියත් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සියල්ල සමග අපි සූදානම් පවතින දේශපාලන තත්ත්වයේ සහ රටේ හෙට දවස පිළිබඳ සංවාද කරන්නට. මේ කැලෙමෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේදී අප ආරාධනා කළ සංවාදයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට ආයුබෝවන් කියලා අපි ඒ වගේම සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කමින්ද ජයවර්ධන මන්ත්‍රීතුමන්ට ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදේන කිරිඳිකොඩ මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. බොහෝ කාලයකට පසුව සුලේදී අපි මුණ ගැසෙන්නේ. අද දවසේත් අප විවෘත මාතෘකාවක් ඔස්සේ සංවාදය ඉදිරියට ගෙනන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ පවතින දේශපාලන තත්ත්වයේ සහ රටේ හෙට දවස. අප සංවාදය ආරම්භ කරන්නට ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට. ප්‍රියා බොහොම ස්තුතියි සුලියට ආරාධනා කිරීම. ඇත්තටම අර ඔබ පූර්විකාවේ හඳුනා දුන්නා වගේ පසුගිය කොරෝනා පළවෙනි වසංග රැල්ල පටන් ගත වෙලාවේ ඉඳන්ම විවිධාකාර වූ ගැටලු, අභියෝග, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, එදිනෙදා ජන ජීවිතයේ කරුණු පිළිබඳ බරපතල අර්බුදයක් අපේ රටේ තියෙනවා. මේක අපේ රටට ආවේනික දෙයක් නෙමෙයි. අද වෙනකොට අපි ලෝකේ දියුණුම කියලා කියන රටවල් ගත්තම පස්සේ ඇමරිකාවෙන් පටන් ගත්තම ජපානය දක්වා මුළු ලෝකේ පුරාම මේ අභියෝගය නොවිසඳුණු අභියෝගය ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. එතකොට අද අපි මේ කාරණාව කතා කරනකොට ඇත්තටම අපි පහුගිය කාලේ පුරාවටම විවිධ වාද විවාද කරා, තර්ක විතර්ක ඉදිරිපත් කරා. හැබැයි අපි සත්‍යයට යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මොකද තවමත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රකාශ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ කොරෝනා වසංගත විවිධ ප්‍රභේද වශයෙන් විවිධාකාර විදිහට ව්‍යාප්ත වෙමින් ලෝකේ පුරා විවිධ ප්‍රවණතාවයන්ගෙන් මතුවීගෙන යනවා නැවත වතාවක්. ඒ වගේම ලෝකය ආර්ථිකමය වශයෙන් සෑමදැනම දැවන්ත අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ මේ වන විට මේ විසඳුම් නැති ප්‍රශ්න නිසා රටවල් අතර බරපතල ආර්ථික සහ දේශපාලන අර්බුද හටගෙන තියෙනවා. ඇත්තටම අපි විදේශ ප්‍රවෘත්ති බලනකොට තියෙන දෙයක් තමයි අපි දියුණුවයි කියන සෑම රටකම අද වෙනකොට විවිධාකාරයේ උද්ඝෝෂණ පවත්වනවා. ඉතින් ඒක මේ තුල අපි කොහොමද රටක් විදියට ජනතාවට බලාපොරොත්තු දෙන්නේ, ඒ වගේම ජනතාවගේ හීන සැබෑ කරන්නේ කොහොමද, ඒ වගේම සීන යථාර්ථයක් කරන්නේ කොහොමද, ඒ වගේම බොරුව වංචාවෙන් ඒ වගේ රැවටිල්ලෙන් අවස්ථාවාදීව දේශපාලනය කරන ඒ අවස්ථාවාදීන්ට උත්තර දෙමින් ඒ අවස්ථාවාදීන්ගේ සමාජගත කරන්න උත්සාහ කරන බොරු වලට
ඒ බොරු ප්‍රතික්ෂේප කරමින් ජනතාවට මේ බලාපොරොත්තු දෙන්න තමයි බලාපොරොත්තු. ඒක අද වෙනකොට ඔප්පු කරලා ඉවරයි. හේතුව දියුණුවයි කියන රටවල් වල තවමත් දෙවන මාත්‍රාව දීපු නැති රටවලුත් තියෙනවා. ඒ වගේම අද වෙනකොට ලෝකයේ ඇත්තටම ඒක අපි දකින්නේ මේ වන විට සංචාරකයන්ගේ ආකර්ෂණයත් එක්ක මේ රටට දැවැන්ත ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධාන වශයෙන්ම නිර්ණායකයක් විදිහට තියෙන්නේ ලෝකයේ බොහෝ රටවල් අද ඒ ට්‍රැවල් බෑන් එක අයින් කරලා අද අපි කොළ ඒ කියන්නේ අපි බොහොම කොළ එළිය දැල්වපු රටක් විදිහට ඒ වගේම සංචාරයට සුදුසු රටක් බවට ලෝක ඉදිරියේ අද ඔප්පු කරලා තියෙනවා. දැන් මේ සියලු දේවල් කරේ මේ අභියෝගات එක. ඇත්තටම අපි මේ අභියෝග බාරගත්තේ අපිට හොඳ රටක් හම්බෙලා නෙමෙයි ප්‍රියල්. මොකද හේතුව ලෝකයේ හැම රටක්ම මේ විදිහ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිච්ච විදිය අවස්ථාවක රටක් කොරෝනාවට මුහුණ දුන්නේ නැහැ. හැබැයි අපි 2019 නොවැම්බර් දෙසැම්බර් වෙනකොට රට බාර ගන්නකොට බරපතල ආර්ථික අර්බුදයක් තුන. මොකද 2016 වෙන විට ආර්ථික වර්ධනය මේකේ 4.5ට අඩු වුණා. 2017 දී 3.58යි. 2018 දී 3.2යි. ඒ වගේම 2019 වෙනකොට 2.2ට ආර්ථිකය බිමට වැටිලා තිබුණා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් එක්ක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විරැකියාව 4.3 සිට 4.6ට වැඩි වෙලා තිබුණා. මොකද මේ 2019 නොවැම්බර් වෙනකොට තත්ත්වය ඒකයි. එහෙම තැනකින් තමයි අපි මේ කොරෝනා අර්බුදයට මුහුණ දුන්නේ. ඒතකොට රුපියල් බිලියන 600ක් වියදම් කරලා අපි දැවැන්ත වියදමක් කරා සෞඛ්‍යයට. හැබැයි මම මේ අඳන් ඉන්න කමිසේ මට සතුටුයි කියන්න මෙන්න මේක මේ කොරෝනා අර්බුදයත් එක්ක අපේ රට ආර්ථික වශයෙන් සමාජය කොහොමද සවිබල ගන්නුවේ ඒ වගේ ජීවනෝපාය ශක්තිමත් කරේ කොහොමද කියලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් තමයි මේ කමිසේ. මේ කමිසේ මට ගෙනත් දුන්නේ අපි 2021 ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ බතික් කර්මාන්ත ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කරන්න ජනතාවට ඒ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය වගේ මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් මත ස්වයං රැකියාව වැඩසටහනක් පටන් ගත්තා. එතනදී මේ කමිසේ මැහුවේ අපි බහුකාර්ය වැඩසටහනට ළමයි කීප දෙනෙක් මම පත් කරා මේ රැකියාවට. ඔවුන් රැකියාවෙන් අයින් වෙලා අපි මහාන මැෂින් ඔවුන් කිව්වේ මේ රුපියල් 35000 40000 මේ රජයේ රැකියා වැටුපක් කරගෙන අපිට ජීවත් වෙන්න බෑ. අපිට ඊට වඩා ආදායම් තියෙන හේතුව ඒකට ප්‍රධානම නිර්ණායක විදිහට මම සලකන්නේ අපි 2019 වෙන විට හඳුන්කූරේ 2019 නොවැම්බර් වෙනකනුත් හඳුන්කෝරේ සිට මේ රටේ මිනිසුන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ 433ක් HS කෝඩ් 433ක් භාණ්ඩ ගෙන්නුවා. හැබැයි අද අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ මේ දේශීය කර්මාන්ත යම් මට්ටමකට ශක්තිමත් කරලා මිනිසුන්ට මේ කොවිඩ් අර්බුදය තුළ ලොකු බලාපොරොත්තුවක් දෙන එක අපි සාධක ඇතුව කරුණු ඇතුව මහ බැංකු වාර්තා අනුව තොරතුරු අනුව ඒ සියලුම කාරණාත් එක්ක මම ඊළඟ වටේදී ඔබට ඉදිරිපත් කරන්න. ස්තුතියි ඔබතුමන්ට කමිති ජයවර්ධන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එතුමන් ප්‍රකාශ කරන්නේ කලක් ඔබතුමන්ලා නියෝජනය කරපු විශේෂයෙන්ම යහපාලන රාජ්‍ය සමය තුළ ආර්ථිකය බිඳවටලා දුන්න තැනින් ඊට පස්සේ තමයි මේ කොවිඩ් අර්බුදයන් ගොඩනැගින්නේ. ඒක මේ පවතින තත්ත්වයන් සියල්ල සමනය කරගනිමින් මේ රජය යම් තැනකට මේ වෙනට රට ගෙනත් තිබෙන බව. ප්‍රියන් ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත් ඔබේ නාලිකාවටත් මට අද මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මම වැඩසටහන ආරම්භයේදීම සුබ පතන්න පෙරනිමිත්තක් කරගන්න විශේෂයෙන්ම ලබන්න තිබෙන නත්තල සහ අලුත් අවුරුද්ද මේ වැඩසටහන නරඹන සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රී ලාංකීය වාසී සියලු දෙනාටමත් සුබ නත්තලක් සහ සුබ නව වසරක් කියලා. විශේෂයෙන්ම ප්‍රියන් අපි යමක් තේරුම් ගන්නට අවශ්‍යයි. ප්‍රශ්නයක් විසඳීමට නම් අපිට ඒ ප්‍රශ්නය තේරුම් අරගෙන ඉන්නට අවශ්‍යයි. වර්තමානයේ මේ රටේ දැවැන්ත සමාජීය ආර්ථික අර්බුදයකට මේ රට ගිහිලා තියෙනවා. රට ආර්ථික වශයෙන් බිඳුවට වැටලා තියෙනවා. මේක පටන් ගත්තේ ප්‍රියන් මේක ලඝු කරන්න උත්සාහ ගන්නවා කොරෝනා වසංගතයට. හැබැයි මතක තියාගන්න ප්‍රියන් මේක ලඝු කරන්න කොච්චර උත්සාහ ගත්තත් බුද්ධිමත් මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා. එදා මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා රුපියල් මිලියන 600කට වඩා බදු සහන මේ රටේ කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දීලා වැට් බදු සහනය NBT withholding මේ සියල්ලක්ම ලබා දීලා
මේ රටේ අහිංසක වක්‍ර බදු ගෙවන ජනතාවට බදු ගැහුවා. මේක තමයි පළවෙනියටම මේ රජයේ වරද්දගත්ත තැන. දෙක තමයි අපි ජීවත් වෙන්න අපිට අවශ්‍ය වෙනවා ආහාර. ඒතර ආහාර නිෂ්පාදනයට අදාළ වෙන ප්‍රධාන කාරණයක් තමයි පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය. මේවා තහනම් කළා. මේ අදූරිදර්ශී ක්‍රියාවත් එක්ක මේ රටේ ආහාර නිෂ්පාදනය අඩු වුණා. අද ආහාර නිෂ්පාදනය අඩු වෙච්ච නිසා ආහාරවල මිල ඉහළ ගිහිලා තියෙනවා. මේක මේ කොරෝනා හින්දා සිදුවෙච්ච දෙයක් නෙමෙයි. අද යන්න මාකට් එකට යන්න අමු මිරිස් කිලෝවක් 1200යි. ඒතර මේ ගමේ අමු මිරිස් ටික ගාන 1200 දක්වා වැඩි වුණේ මේ ලෝක වසංගතයන් නිසා නෙමෙයි. හරි මතක තියාගන්න. ඒතර ඒ පැත්තෙන් රටේ මිනිස්සු අද බඩගින්නේ එක වේලක් කාන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම දැක්කා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන മന്ത്രിවරයෙක්ම කියනවා 3 වේලක් කාපු කෙනා 2 වේලක් කන්න 2 වේලක් කාපු කෙනා 1 වේලක් කන්න කියලා. නමුත් අපි දන්නවා දැන් මේ ආණ්ඩු පක්ෂය ගත්තත් දැන් මధుර විතානගේ අපේ මන්තුමා ගත්තොත් අපි හරි දේ හරි කියනවා. මෙතුමා මැදිහත් වෙලා මේ ඇම්බියුලන්ස් මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා ජනතාවගේ අයිතියට ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි අද මම ප්‍රවෘත්ති බලනකොට බොහොම ආඩම්බරයි ඔබතුමා කෝටි එකමාරක RT-PCR යන්ත්‍රයක් රජයට ලබා දුන්නා. එතකොට අපි හොඳ දේ හොඳයි කියන්න අපිට කොන්දක් තියෙනවා. හරි අපි එහෙම කුහක නැහැ. හැබැයි වැරදි දේ දැක්කහම ඒක වැරදි කියන්න පුළුවන් කමක් අපිට හයියක් තියෙනවා. ප්‍රියන්. එතකොට අපි කියන්නේ මේ රටේ බලන්න මේ ආණ්ඩුව ගෙනියන ක්‍රමවේදය. ඔබ අහලා ඇති හිසේ රදයට කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහනේ. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඔබම කිව්වා අමාත්‍යංශේ කෘෂිකර්ම අමාත්‍යංශේ ලේකම්වරු 4 දෙනෙක් මාරු කරා. ඒකේ රාජ්‍ය නිලධාරීන් හිටියා, විශ්‍රාමික හමුදා නිලධාරීන් හිටියා, ඒ වගේම ආචාර්යවරු හිටියා, මහාචාර්යවරු හිටියා. දැන් මේ අයව අයින් කරනවා. මේ අයව අයින් කරා කියලා ප්‍රශ්න විසඳනවද? ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ උග්‍රාතට හැරුණාගෙන් පස්සේ මොකද කරේ? රසායනික පොහොර ගේන්න ඉඩ දුන්නා. දැන් ගේන්න බලනකොට ඇමතිවරයා ඇවිල්ලා කියනවා රසායනික පොහොර ගේන්න මාස 2ක් යනවා. එතකොට නිකන් මේ අස්සයා ගියාගෙන් පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ නේ. දැක්මක් අවශ්‍යයි. වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ මధుර මන්තුමාලා වැඩපිළිවෙලක් ගෙනල්ලා තමයි විසඳුමක් ගෙනල්ලා තමයි ප්‍රශ්නේ නිරාකරණය කරන්න උත්සාහ ගන්නේ. හැබැයි මේ ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුව මේ ප්‍රශ්නේ උඩ දුවන්න ඉඩ දෙනවා. ඉතින් මම දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කාලි ඉවරයි වගේ අර සද්‍යාව. ඉතින් ඒක නිසා මම විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවට තාමත් කාලය තියෙනවා මේක නිවැරදි කරගන්න. මොකද අපේ රටේ ජනතාව සාගතයකින් මැරෙන්න ඉඩ දෙන්න බැහැයි කියන එක තමයි මගේ අරමුණ සහ මගේ ඉලක්කය බවට පත් වෙන්නේ. සුති ඔබතුමන්ට උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එතුමන් මතු කරපු කාරණාවන් කීපයක් තිබුණා. අතර ප්‍රධානයි මේ මූණ දී තිබෙනා වූ කිසියම් ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව මේ රජය ආපු ගමන් ගත්ත වැරදි බදු ප්‍රතිපත්තිය බදු තීන්දුව කියන කාරණාව තමයි එතුමන් මුලින්ම මතු කළේ. අපි එතන සිට ඉදිරියට යමු. ඔප්‍රියන් පළමුවෙන්ම බොහොමත්ම ස්තුතියි සියත රූපවාහිනියට මේ වැඩසටහන මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මම හිතන්නේ අපි මේ සාකච්ඡාව ඉතාම රටේ බාරදූර අවස්ථාවක ඒ වගේම ආර්ථිකමය වශයෙන් රටට යම්කිසි ගැටලුදායක තත්ත්වයක් තියෙන අවස්ථාවක තමයි අපි මේ සාකච්ඡාවට අද මුහුණ දෙන්නේ. මම හිතන්නේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ විදිහට ඒ වගේම මధుරටත් මටත් වැඩිය දේශපාලනයේ පැරණි සභිකයන් දෙදෙනෙක් හැටියට මෙතුමන්ලත් එක්ක මේ විවාදය තුළ මම හිතන්නේ වචනමය හරඹයකින් තොරව හෙට දවස කොහොමද විය යුත්තේ අද දවසේ වෙච්ච වැරද්දක් තියෙනවා නම් ඒක කොහොමද නිවැරදි කරගත්ත යුත්තේ කියන තැනට අපි ආ යුත්තේ කියලා මම විශ්වාස කරනවා. මොකද දේශපාලන වැඩසටහනක අපි අවසානයේ ජනතාවට ඔළුවට වදින දෙයක් දිය යුතුයි. හැමදාම දේශපාලන වැඩසටහන අවසානයේ අපි දකින්නේ වචන හරඹයක්, එහෙම නැත්නම් දෙදෙනෙක් අතර වාදයක්, එහෙම නැත්නම් හිතමනාපයක කොටසක් තමයි පහවදා උදේට සාකච්ඡා වෙන්නේ. එහෙනම් මම හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2019 මේ ආණ්ඩුව පිහිටවන්න පළමුවෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා සෞභාග්‍ය දැක්ම තුල රටට හිතැති රටේ ජනතාව පිළිගත්ත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා.
ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරනකොට මේ ලෝකෙ කොහෙවත් මේ කොරෝනා වසංගතය පිළිබඳවත් මේ වගේ අභියෝගයන් පිළිබඳවත් අපිට කිසිම හාංකාංශයක්වත් තිබ්බේ නැහැ. ඉතින් මේ තත්වයේ තුල අපි වැඩ කටයුතු ආරම්භ කරලා යනකොටයි මේ කොරෝනා වසංගතය ආවේ. හැබැයි කාවින්ද්‍ර මන්තුමා කිව්වා වගේ මම මේක මේ කොරෝනා වසංගතයට විතරක් අද තියෙන අර්බුදේ ලඝු කරන්න සූදානම් නැහැ. අද තියෙන අර්බුදය අවුරුදු ගාණක් තිස්සේ ආපු අර්බුදයක ප්‍රතිඵලයක්. අපිට මතකයි හොල්ලින් ආර්ද සිල්ලම් එතුමා. එතුමා මේ විවෘත ආර්ථිකය ගේනකොට ඒකට විරුද්ධව ඉතා විශාල වශයෙන් හඩරංගු පුද්ගලයෙක්. එතුමා එක අවස්ථාවක කියනවා 1982 මට මතක විදිහට ජනාධිපතිවරණ වේදිකාවක එතුමා කියනවා මේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල අවුරුදු 30යි දශක 3යි භුක්ති විඳින්න පුළුවන් ඉන්නේ. ඉන් පස්සේ දැඩි අසීරුතාවයකට රටේපත් වෙනවා කියනවා. ඔවුන් ඒක දැක්කා. මේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් විදිහට මිස මේ ඊයේ පෙරේදා ආපු රජයක්වත් ඊට අවුරුදු 2-3කට කලින් තිබ්බ රජයකවත් හානිදායක ක්‍රියාකලාපයන් හින්දා විතරක් නෙමෙයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. අපි දන්නවා පසුගිය කාලය ගැන කතා කරවුවොත් මధుර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි රට බාර ගන්නකොට තිබ්බ තැන කොතනද කියලා. ඒ වගේම 2015 අපි රට බාර දෙනකොට තිබ්බ තැන කොහොමද කියලා. ඉතින් මේ ගැන මම හිතන්නේ මේ වාද විවාද වල හැමදාම කතා කරන හින්දා මම හිතන්නේ මම ඒකට ප්‍රවිෂ්ඨ විය යුතු නෑ කියලා. හැබැයි අපි දකිනවා ඒ කාල පරිච්ඡේදය තුළ විදේශ සංචිත අවම වීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අපි දන්නවා යහපාලන රජය බිලියන 13ක ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න උත්සාහ කරා. ඒ වගේම රුපියල ස්ථාවරය තබා ගැනීම සඳහා බිලියන 3ක පමණ මුදලක් මුල් අවස්ථාවේ වියදම් කරා. ඒ වගේම ඩොලර් සංචිත අඩු වෙනකොට අන්තිමට හම්බන්තොට වරාය පවා බිලියන 1.4කට විකුණලා තමන්ගේ ආර්ථික කළමනාකරණය කරන්න උත්සාහ කරා. මේ තත්ත්වය තුළ ඇතිවෙච්ච ආර්ථික කළමනාකරණය යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් එක තමයි අපි රට බාරගත්තේ. ඒ වගේම මම අර කිව්වා වගේ කොරෝනා වසංගතය අපි ඉදිරියට ආවා. ඒත් එක්කම අපිට රටක් විදිහට තීන්දුව తీරන ගන්න වුණා රටේ ජනතාවට කොහොමද සහන සලකන්නේ කියලා. ඒ වගේම දේශීය ආර්ථිකයක් කෙරෙහි කොහොමද විශ්වාසය තියන්නේ කියලා. දේශීය ව්‍යාපාරිකයා කොහොමද අපි නගා සිටවන්නේ කියලා. මොකද දේශීය ව්‍යාපාරිකයා නගා සිටුවොත් විතරයි හෙට දවසට හොඳ ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්නට පුළුවන්. මధుර කිව්වා වගේ මේ කමිසය හදපු ඒ ව්‍යවසායකයා බිහි කිරීම තමයි හෙට දවසේ අපේ අභියෝගය තියෙන්නේ. ඒ හින්දා තමයි මිලියන 85000ක මුදලක් මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනයට ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනයට අපි යොදලා තියෙනවා. ඒතර දේශීය ව්‍යවසායක රැක ගැනීම, දේශීය ව්‍යාපාරික රැක ගැනීම තුලින් පමණයි අපේ ආනයනයන් සීමා කළා අපනයන් වර්ධනය කිරීම සඳහා යා යුතු ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා යනකොට තියෙන අභියෝග රසක් තියෙනවා. ඒ අභියෝග සම්බන්ධව මම හිතන්නේ මගේ දෙවෙනි වටේදී අපිට කතා කරන්න පුළුවන් මේ තියෙන දේවලුත් එක්ක අපි මේ ප්‍රවේශය ගෙනියමු. ඇත්තටම හෙට දවසට කොහොමද අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. අපිට මතකයි සුනාමි උවදුර ආවට පස්සේ අපිට දේශපාලනයක් තිබ්බේ නැහැ. විජේහේතර සහෝදරයාලගේ අර රතු බලකය නේද? ඒ තුලින් විශාල වැඩ කොටසක් කරා. එතන දේශපාලනයක් තිබ්බේ නැහැ. ඒ වගේ විශාල අර්බුදයක් රටේ තියෙන්නේ. යුද්ධයේ තියෙන අවස්ථාවේ අවසාන කාලේ හැරි එකතු වෙලා අපිට වැඩ කරන්න හැකියාවක් ලැබුණා. දේශපාලන වශයෙන් දේශපාලනේ පැත්තක තියලා රට ඉස්සරහට ගෙනියන්න. මේ අර්බුදය තුලත් මම ආරාධනා කරන්නේ මම හිතන්නේ මගේ දැක්ම තියෙන්නේ හැමදාම අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් හෙට කවුරු බලයට ආවත් ඔහුට පාලනය කරන්න රටක් පාලනය කරන්න ජනතාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ ඒ ප්‍රවේශයට අපි යනවා නම් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. සුදී තමත් හොඳ යෝජනාවන් කීපයක් සමගින් විශේෂයෙන්ම විතහෙරත් මන්ත්‍රීතුමනි මම කැමතියි ඔබතුමන්ගේ අවධානය යොමු කරන්න දෙදෙනාගේම මතුණු එක් කාරණාවක් පිළිබඳව. දැන් ආණ්ඩු පාර්ශ්වයෙන් හැම වෙලාවෙම කියන කාරණාවක් තමයි අපේ නිෂ්පාදනය මුල් කරගත්ත දේශීය ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි තමයි අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. දැන් ඔබතුමන්ලගේ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ බවට ආර්ථික ක්‍රියාවලියේදී ඒකපත් වෙනවා. එතකොට ඔබතුමන්ලා මේ යන ගමනම නෙමෙයි මේ යන්න හදන්නේ රජය එකතු වෙලා. ඇත්තටම රට කඩන් වැටුනේ අපේ නිෂ්පාදන ආර්ථිකයේ වට්ටපු නිසා. කුෂිකර්මාන්තයේ අපේ නිෂ්පාදනය වැට්ටුවා, කාර්මික නිෂ්පාදනය වැට්ටුවා. 1977 එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙනකොට අපේ සමස්ත ජාතික ආදායමෙන් 3න් පංගුවක්ම ඒ කියන්නේ 31%ක් අපි ලබා ගත්තේ රටක් විදිහට කුෂිකර්මාන්තේ. දිගින් දිගටම වට්ටලා අද වෙනකොට කුෂිකර්මාන්තයෙන් අපි ආදායම උපයන්නේ 7%යි. ඒ කුෂිකර්මාන්තේ වට්ටපු එක තමයි බීලුණු ටික ඉන්දියාවෙන්, මිරිස් කරල ඉන්දියාවෙන්, දෙලුම් ගෙඩිය ඉන්දියාවෙන්, ඇපල් ගෙඩිය ඇමරිකාවෙන්, සීනි ටික බ්‍රසීලයෙන්, කිරිපිටි ටික නවසීලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, දැන් වෙනකොට හාල් ටිකත් බුරුමෙන් ගෙන්නන්නේ.
ඒ ඔක්කොම අපිට රටින් ගෙන්නන්නේ. අලගෙඩියත් ගත්තොත් කඩේට ගියොත් ලංකාවේ නෙමෙයි පාකිස්තානේ ඉන්දියාවේ අල තමයි තියෙන්නේ. ඉතින් මේ කුෂිකර්මාන්තයේ වට්ටපු වැට්ටිල්ල. කාර්මික නිෂ්පාදන ගත්තත් අපේ දරුවෝ ඉස්කෝලේ යනකොට ගෙනියන පොත, පෑන, පැන්සල, බ්ලේඩ් තලේ ඒ ඔක්කොම අපි ගෙන්නන්නේ චීනෙන්. පොඩි එකා සෙල්ලම් කරන ටෙලිබයා රේසින් කාර් එක ඒ ඔක්කොම චීනෙන්. ඒතර කාර්මික නිෂ්පාදනත් චීනෙන්, කුෂිකාර්මික නිෂ්පාදනත් පිටරටින්. ඉතින් මේක දිගින් දිගටම ආණ්ඩුව විසින් කරපු දෙයක්. ඉතින් මේ අයවැයෙන් උනත් මෙතුමන්ලගේ ආණ්ඩුවෙනුත් නිෂ්පාදන ආර්ථිකයක් හදන එකක් ඇත්තටම නැහැ. මම සරල උදාහරණයක් කියන්න. දැන් තියෙනවා හාල් මාෆියාව. ඒතර හාල් මාෆියාව මේ කොරෝනාත් එක්ක ආපු ප්‍රශ්නයක් නෙමෙයි. හාල් මිල වැඩි උනේ කොරෝනා හින්දා නෙමෙයි. කොරෝනා වලට කිසි බලපෑමක් නැහැ. සීනි මිල වැඩි උනේ කොරෝනා හින්දා නෙමෙයි. අද මේ රටේ මේ දැවැන්ත පොහොර අර්බුදයක් ඇවිල්ලා තෙල් බෙහෙත් ටික නැති වෙලා කුෂිකර්මාන්තේ කඩම් වැටලා මාළු මිරිස් කිලෝ 1 රුපියල් 18 1200ට ගිහිල්ලා බොංචි කිලෝ 1 රුපියල් 450ට 500ට නැගලා මිරිස් කිලෝ 1 රුපියල් 18 නැගලා තියෙන්නේ ගොවියන්ට පොහොර නැති වෙලා තෙල් නැති වෙලා. ඒක කොරෝනාත් එක්ක සම්බන්ධයක් නැහැ. ලෝකේ කොරෝනා තියෙනවා අපිටත් කොරෝනා තියෙනවා. ඒ හින්දා මේ රට වැටුණා. ඒ පට්ටපල් අමූලික බොරුවක්. එහෙමනම් බංග්ලාදේශෙත් වැටෙන්න ඕනේ. 28000ක් බංග්ලාදේශේ කොරෝනා හැදලා මැරුණා. කොරෝනා ලක්ෂ ගානකට හැදුනා. හැබැයි බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය 3.79. බංග්ලාදේශයේ විදේශ සංචිතය ගත්තොත් ඩොලර් බිලියන 45යි. අපේ විදේශ සංචිතය ගත්තොත් ඩොලර් බිලියන 1.5යි. ඉතින් කොරෝනා එහෙටත් තිබ්බනේ. මෙහෙටත් තියෙනවා. ඉතින් ඒක කොහොමද එච්චර එන්නේ? වියට්නාමේ, චීනේ මේ කොරෝනා හැදිච්ච රටවල්. ඒ නිසා කොරෝනා හින්දා රටේ ආර්ථිකය වටන නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනකොට මේ නිෂ්පාදන ආර්ථිකයට යනවා කියලා කිව්වා. වැඩ කරන අපේ විරුවා, රට හදන අපේ විරුවා, ඩීඑස්එන් කුමාරයා නිෂ්පාදනයේ මත රට හදනවා සෞභාග්‍යයට යනවා කියලා. මොකක්වත් සිද්ධ වුණේ නැහැ. මේ අයවැය මොකද්ද තියෙන්නේ? හාල් මාෆියාව මෙල්ල කරන්න අඩුම ගානේ එක වී මෝලක් හරි රජයේ මැදිහත් වෙලා දානවා කියලා තියෙනවා. නිපුණ හාල් මෝලයි රාජ්‍ය ඇමතිවරයානේ. වාණි මාර්ග රාජ්‍ය ඇමතිවරයා. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඉතින් එතුමාගේ තමයි එක හාල් මෝලක්. ඩඩ්ලි සිරිසෙන මහත්තයාගේ අනිත් හාල් මෝල. ඉතින් මේ හාල් මෝල් වලින් තමයි අද හාල් මිල තීරණය කරන්නේ. ඒතර ඒක මෙල්ල කරන්න ආණ්ඩුවේ එක මෝලක් හරි දැම්මද? ඔය කියන චීනෙන් ජපානයෙන් තාක්ෂණය ගෙනල්ලා නැහැ. නිෂ්පාදන ආර්ථිකයට නම් අපි එහෙම යන්න ඕනේ. අපේ දීවර කර්මාන්තය ගත්තොත් දැන් කියනවා නිෂ්පාදන ආර්ථිකය කියලා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ දීවර කර්මාන්තයට වෙන් කරපු සල්ලි 50ක් කපලා තියෙනවා. 50ක් අඩු කරලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය කරන්නේ කොහොමද? නිෂ්පාදනයේ කඩාවට්ටපු එක ඇත්ත. ඒකෙන් තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපේ අපනයන ආදායම වැටුනේ. රටේ ඩොලර් නැති වෙලා තින්නේ ඒක. ආනයන වියදම් වැඩි වෙලා තියෙන පිටරටින් කියනවා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ඒකට උත්තරේ නිෂ්පාදන ආර්ථිකයට යන එක. නමුත් මේ ආණ්ඩුවත් අද වර්තමානයේ ගත්තත් නිෂ්පාදන ආර්ථිකයට ගිහිල්ලා නැහැ. නිකන් වචන ටිකක් කියනවා. හැබැයි හරයෙන් එතෙන්ට ගිහිල්ලා නැහැ. මේක හරවුම් ලක්ෂයකට ගේන්න පුළුවන් වෙන්නේ එතනින් තමයි. ඒ නිසා අනිවාර්යෙන් එතෙන්ට යන්න ඕනේ. දැන් අද ගත්තොත් මේ තෙල් මිල වැඩි කරා. දැන් තෙල් මිල වැඩි කරන්න මොකද්ද හේතුව? මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වා ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වුණාට අපි 7-5කින්වත් වැඩි කරන්නේ නැහැ. අපි ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙනකොට වෙනම කෝටි 20000ක සංචිතයක් ඇති කරලා ඒ සංචිතයෙන් අපි මේක පාලනය කරනවා. පරිප්පු සැමන් සීනි පරිප්පු සැමන් මොනවද තමනාරි කිව්ව අඩු කරනවා කියලා රුපියල් 100ට 60ට දෙනවා කියලා ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා. තෙල් මිලෙන් එන මේවයකට පරිප්පු අඩු කරලා දෙනවා කියලා. අද මොකද වෙන්නේ? ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරල් එකක් මේ පහුගිය මාසේ ඔක්තෝබර් මාසේ ඩොලර් 83ට තිබුණේ. අද 71.20යි. නිකන් ඩොලර් 11.80ක් අඩු වුණා. ලෝක වෙළඳපොලේ ඩොලර් 11.80ක් අඩු වෙනකොට ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 2400ක් 203 ගානේ දැම්මත් 2400ක් ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරල් එක මිල අඩු වෙලා තියෙනවා. මෙහි අරුම පුදුම තත්වය තමයි තෙල් මිල වැඩි කරනවා. ඉතින් මේ ආර්ථික බංකොලොත්කම ඇති උනේ නිෂ්පාදනයේ කඩාවැටීම සහ වංචාව, දූෂණය, නාස්තිය, හොරකම ඒවත් එක්ක තමයි අද මේ ආර්ථිකය කඩාවැ වැටලා තියෙන්නේ. අද මේ ආණ්ඩුවේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ නිෂ්පාදනය වැඩි කිරීම නෙමෙයි. විකුණන් කෑමයි, හොරා කෑමයි, ණයට කෑමයි. ඕක තමයි ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය වෙලා තියෙන්නේ. විකුණන් කනවා, හොරා කනවා, ණයට කනවා. එහෙම නැතුව නිෂ්පාදනයෙන් රටේ ආර්ථිකය හදනවා කියන තැනක වචන වලට සීමා වෙලා තියෙනවා. නමුත් භාවිතාවෙන් එහෙම තැනකට නැහැ. ඒ නිසා තමයි දැන් ජනතාවට දරා ගන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මේ ආර්ථික ක්‍රමවේදය වෙනස් කරන්නේ නැතුව මේ රට ගොඩ ගන්න බෑ. ඒ නිසා වෙනස් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවට වෙන කෙනෙක් උතෙන්ට දාන එක නෙමෙයි. මේ ආර්ථික ක්‍රමය වෙනස් කළා ඇත්තටම නිෂ්පාදන ආර්ථිකයකට රට වෙනස් කළ යුතුව තියෙනවා.
ඔබ යාලිතතාවක් කැළඹෙන දේශපාලනයේ කතාව ඔසුලිය සමග ඔබ දන්නවා දෙවන වටේට අපි ප්‍රවිෂ්ඨ වන්නේ දෙවන වටය තුල විශේෂයෙන් සභිකයෙක්ව අදහස් දක්වන අතරතුරේ අනිකුත් සභිකයින්ට කිසියම් ආකාරයක ප්‍රශ්නයක් නැගෙනවා නම් ඒ අතුරු ප්‍රශ්නයක් ලෙස ඒ අවස්ථාවේම නගන්නට අවස්ථාව තිබෙනවා. එය බාධා කිරීමක් හෝ අදහස් දක්වීමක් දක්වා ඉදිරියට රැගෙන නොයාවිය කියලා අපි විශ්වාස කරනවා. දෙවන වටයත් ආරම්භ කරන්නේ මధుර විතානගේ මන්ත්‍රීතුමන්ගෙන්. මන්ත්‍රීතුමනි විජිතහෙරත් මන්ත්‍රීතුමන් වතු කරපු කාරණාවත් එක්ක අපි ඉදිරියට යමු. දැන් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ අදහසක් රජය ඉදිරියට අරගෙන ආවට මේ පහුගිය අයවැයේවත් අයවැය අනුව පේන්නේ නැහනේ ඒ වගේ ගමනක් යන්නේ කියන කාරණාව. ප්‍රියාල් දැන් මම කොලේක ලියාගත්ත අර අපේ മന്ത്രിවරු කියපදත් 1948 71 77 94 2005 2015 මේ කාල වකවානුව තුලදී අපි මේ තර්ක කරනවා මෙහෙම වුණා අරම වුණා තෙල් ප්‍රශ්න පෝර ප්‍රශ්න ගෑස් ප්‍රශ්න විවිධාකාර වූ ප්‍රශ්න. ඒතර හවස රූපවාහිනිය බලනකොට සාමාන්‍ය හවස 6:00 ඉඳන් 8:00 වෙනකන් මිනිස්සුත් මේ බය වෙලා මේ අපි ඉන්නේ මොකද්ද මේ රට කියන තැනට මිනිස්සුත් ඇවිල්ලා. ඒ කියන්නේ මේක මේ රටේ කිසිම බලාපොරොත්තුවක් නැද්ද? මේ රටේ වැඩක් කරන්නේ නැද්ද? මිනිස්සු දැන් රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ මේ විශාල ශ්‍රම බලකායක් තියෙනවා මේ රටේ. ඒ මිනිස්සු කවුරුත් වැඩක් කරන්නේ නැද්ද? මේකට හොඳම උදාහරණය විදිහට මම ප්‍රියාල් කියන්නේ දැන් අර ලක්ෂ්මී බායි මැතිනිය ඔය මම කීප අවස්ථාවක මේක මැතු කරා. අර මීට වසර ගණනාවකට පෙර ගායපු ගීතය. ඒ කියන්නේ දැන් මේ අදයියේ කියපු ගීතයක් නෙමෙයි. දශක 5කට 6කට කලින් කිව්ව ගීතයක්. දැන් ආදී සිංහලුන් පිට දීප දේශය ජයගත්තා. තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඈඳා අන්තිමේදී මේ කන්නා දින්නත් පිටරටින් එනතුරු හිටියා කියලා. දැන් මේ අවුරුදු කීයකට කලින්ද මේ සින්දුව කිව්වේ? අවුරුදු 50කට විතර කලින්. ඒතර තාමත් අපි මේ සින්දුව කියන්න හදනවා. දැන් මේ කියන විදිහට මේ ඔක්කොම දේශපාලන පක්ෂ ව්‍යාපාර කණ්ඩායම් වෘත්තීය සමිති ඔක්කොම මේ ගීතයද කියන්න ඕන. මේ ගීතයට මේ ගමන කොරෝනා බාධාව ගැන අපි කතා කරනවා. ඒකෙන් වෙච්ච ප්‍රශ්න ගැන කතා කරනවා. අපි යහපාලනයේ වෙච්ච විපාක ගැන කතා කරනවා. ඊට කලින් වෙච්ච ප්‍රශ්න ගැන කතා කරනවා. හැම ආණ්ඩුවම අපේ ආණ්ඩුව විවිධාකාර ආණ්ඩුවේ කාලවින්ද මන්තුමාගේ වගේ ඒ වැරදි තියෙනවා, අඩුපාඩු තියෙනවා, ගැටීම් තියෙනවා. අපිට එකඟ වෙන්න බැරි කාරණා තියෙනවා. නමුත් අවසානයේ මේකට තනක් තියෙන්නේ අර අපේ විජිත මන්තුමාගේ වගේ 1977න් පස්සේ මේ රටට අර ඉන්දිකට්ට නූල් බෝලේ පවාර මේ ලක්ෂ්මීබායි මැතිණිය කියනවා වගේ හැම දෙයක්ම ගේන්න පටන් ගත්තනේ. හැබැයි මේකම බලාපොරොත්තුවක් තියෙනවා. මේ තියෙන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ නිකුත් කරා චක්‍රලේඛයක්. ඒක මේ ප්‍රාදේශීය මට්ටමේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ කොට්ටාසය ජයගත සියලුම മന്ത്രിවරුන්ට මුදලක් වෙන් කරා මේ ගමන. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කොට්ටාසය ජයග්‍රහණය කරපු മന്ത്രിවරු රුපියල් ලක්ෂ 30 40කුත් ඒ වගේ මේ කොට්ටාසය වෙනුවෙන් තව ලක්ෂ 30ක් වෙන්න ලක්ෂ 70ක් වෙන්න සෑම ගම් 14020කටම මුදල් වෙන් කරලා තියෙනවා. ඒතකොට මේ මෙන්න මේ මුදලට නිර්ණායකයක් හදලා තියෙනවා. මේක දේශපාලනේ නෙමෙයි. මොකද මේ ඊයේ කෝට්ටේ නගරයේ තීච්ච ප්‍රදේශයේ තීච්ච ඒ රැස්වීමට ආණ්ඩු පක්ෂ වගේම ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම മന്ത്രിවරුම සහභාගී වුණා. ඔවුන්ගේ අදහස් ගත්තා. ඔවුන්ගේ විවේචන ගත්තා. ඔවුන් මතු කරපු කාරණා ගත්තා. අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාලා යගේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කියනවා ඔවුන්ගේ අවුරුදු 20ක 25ක ඒ සේවා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කියලා මේ වගේ කාර්ය බහුල වෙලා තින්නේ ඒගොල්ලෝ. පළවෙනි වතාවට තමයි කියලා මේ වගේ හැම කාරණාවක් ගැනම අධ්‍යයනය කරලා පසුවිපරම් කරලා මේ සැලැස්ම වල හදලා මේ විදිහට රාජ්‍ය අරමුදල් මධ්‍යම රජයේ අරමුදල් ගමටම මේ ගලා යන විදිහට වැඩපිළිවෙල හදලා තියෙන කියලා. මේ තාම මුදල් දුන්නේ නැතුණාට සමස්ත වැඩපිළිවෙල හදලා බොහොම විනිවිද භාවයකින් මේවා ගමේ ඉන්න දේශපාලඥයාට හෝ ගමේ ඉන්න മന്ത്രിතුමාට හෝ පාර්ලිමේන්තු മന്ത്രിතුමාට නෙමෙයි කණ්ඩායමක් රැස් වෙලා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් තමයි තීරණ ගත්තේ. මේ තීරණවලදී අර ඔබතුමාලා කිව්වේ ප්‍රශ්නෙට විසඳුම් තියෙනවා. අර ඇත්තටම සහල් මෝල කියන කාරණාව සත්‍යයක්. මොකද හේතුව අපිට පහුගිය කාලේ බැරි වුණා මේවට යම්කිසි විසඳුම් ගන්න. හැබැයි මේකමන ගෘහ කර්මාන්තයට, ඒ වගේම සාම්ප්‍රදායික නොවන කර්මාන්ත වලට, ඒ වගේම කෘෂි ආශ්‍රිත කර්මාන්ත වලට, සේවා ව්‍යාප්තියට හැම දෙයකම සෑම කාරණයක්ම දැන් උදාහරණයක් කෘෂි ආශ්‍රිත ව්‍යාපෘති වලට මිරිස් වගාව, උඳු වගාව, මඤ්ඤොක වගේ කියලා වගාවන් 45ක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සේවා ව්‍යාපෘතික තනකොළ කැපීමේ, අරක්කැමි සේවාව, ටයිල්
ඉවල්ලීම ඒ වගේ දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්න පුහුණුවක් දෙන්න. ඒ තුලින් අපි මේ වියදම් වෙන් කළ තියෙන මුදල් ටික සම්පූර්ණයෙන්ම වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකේ පෙරහුරුවක් විදිහට මේ 2021 වර්ෂයේදී අපි රජය මේ අපේ අරමුදල් වලින් විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ හරහා ඒ වගේ කැබිනට් අමාත්‍යාංශ හරහා ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා ඒ කරපු මහන්සිය ප්‍රතිඵලයක් විදිහට දැන් 2018 දී ඇමරිකන් ඩොලර් බිලියන් 2.2ක් රටින් එළියට ගියා. මොනවටද මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ වලට. ඒ වගේම 2019 දී ඇමරිකන් ඩොලර් බිලියන් 1.2ක් නිෂ්පාදනය එළියට ගියා. ඒ මොනවටද? හඳුන් කූර ගන්න, ඉටිබන්දම ගන්න, වෙසක් කාඩ් එක ගන්න, ඒ වගේම නැත්නම් විවිධ පොඩි දේවල් ගන්න. ඒ වගේ මේ රටින් එළියට ගියා. ඒ වගේම ඒ ආදේශ ඒ භාණ්ඩ වලට අපි නැවැත්වීම තුල ආදේශන විදිහට අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණා ඇමරිකන් ඩොලර් බිලියන 1.6ක්. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ කමිසම අහන්න පුළුවන් උනේ ඒකෙන්. මේ වගේ අදහස් ගන්න පුළුවන් උනේ ඒකෙන්. අද අපිට මගේ තියෙනවා බතික් කර්මාන්තය පිළිබඳ පුහුණු ආයතනයක් මේ වැඩපළ පටන් ගත්තා. ඒකට දැන් ළමයි මේ දැන් එකපාර ගන්න 20 දෙනයි. නමුත් දැන් මේනට පෙළ ගැසී සිටිනවා පොරොත්තුලේක ඉන්න පුරුදු වෙන්න කියලා. ඉතින් අපි ඒ නිසා අමතර ස්ථාන ආරම්භ කරා. ඒ වගේ මෙන්න මේ විදිහට අපි මේ විදිහට අපි මේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් විප්ලවීය වෙනසක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ඇත්තටම පක්ෂ ભેදයකින් තොරව ඇත්තට මම අපි මේ දවස්වල අපිට ලොකු මේ දේශපාලන ගැටුමකුත් තියෙනවා. මොකද කොළඹ මහනගර සභාවේ සම්පූර්ණ මේ මුදල් ටික ගිහිල්ලා තින්නේ එක්සත් ජාතික පක්ෂයට. නමුත් මුදල් ඇමතුම ජනාධිපතිතුමත් නැහැ. යම්කිසි മന്ത്രിවරයෙක් තමන්ගේ කොට්ටාසේ දිනුවා නම් ඒ මිනිස්සුගේ මහජනතාවගේ මතය අනුව තමයි යා മന്ത്രി වෙලා දින්නේ. ඒ නිසා ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන් මේ රාජ්‍ය අරමුදල් ඒ තමන්ගේ ගමේ ඒ කෘෂි කර්මාන්තයට එමන් නැත්නම් සේවාවන් වලට කර්මාන්තයට ඒ ජන ජීවිතේ නගා සිටවන්න ජීවන උපාය වෙනුවෙන් ඒ මුදල් වෙන් කරන්න ඕනේ. ඒක මේ ඕගොල්ලොත් එක්ක කතා කරලා එහෙම කරන්න බෑ. හේතුව මේක අපි රාජ්‍ය ප්‍රතිපත්තියල ඒක නිසා සමහර අය අමනාප වෙලා දැන් මේ අපේ පක්ෂෙත් එක්ක පොඩි ගැටුමකුත් ඇති කරගෙන තියෙනවා. මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා. නමුත් අපි මේක තමයි සත්‍ය. අපි මේ විදිහට සාමාන්‍ය ජන ජීවිතය අනිවාර්යෙන් නගා සිටිනවා මේ හරහා. සූතිය ඔබතුමන්ට කාන්ති ජයවර්ධන මන්ත්‍රීතුමනි දැන් එතුමන් මතු කරන කාරණා අනුව පේන කාරණාවක් තමයි දැන් කොරෝනා අර්බුදයක් තියෙද්දී විශේෂයෙන් ඒ පිළිබඳ වැඩි අවධානයක් රජයට යොමු කරන්න සිද්ධ වෙලා තියෙද්දී වැඩි වියදමක් කරන්න සිද්ධ වෙලා තියෙද්දී උන් වෙනම රට ආර්ථිකමය වශයෙන් තන්පත් කිරීමේ ක්‍රියාදාමයකට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඇයි විපක්ෂයට ඒක පේන්නේ නැත්තේ? නෑ මම ඒකයි කිව්වේ ප්‍රියාන් දැන් මේ මధుර මන්ත්‍රීතුමාලා වගේ අය ගත්තාම බුද්ධිමත් පිරිසක් එතුමට දැක්මක් තියෙනවා. ඒක මං තර්ක කරන්නේ නැහැ. හැබැයි රජයේ දැක්ම බලන්නකෝ. පොහොර ඇටයක් දැකපු නැති මේ රටේ මිනිස්සු. හරි මේ රටේ ගොවියට පොහොර ඇටයක් නොලැබිච්ච ගොවියෝ. කෑ ගගහ බෙරියන් දිදී අඬන ගොවියෝ. අර ඇමතිවරයාගේ පඹයාගේ ඇට කටු කැඩනකම් ගහලා පුච්චලා ගිනි තියලා සර්පෝලින් ගහන ගොවියෝ. හරි කඳුළු බොන ගොවියෝ. තමන්ගේ දරුවට කිරිපිටි ටිකක් ගන්න බැරුව ඉන්නකොට හත් දෙයනේ ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අසුචි නැවකට. ඉතින් මං කියන්නේ ඒකයි විපක්ෂයක් හැටියට අපි පැහැදිලිව කියන්නේ මෙන්න මේ වැරදි හදාගන්න. දැන් ඒ අදාළ ඇමතිවරයා මාධ්‍ය සංදර්ශන තිය මාධ්‍යට ඇවිල්ලා කිව්වනේ ඔය නැවර් ඔහොම නෙමෙයි ලංකාව වටේ නෙමෙයි ලංකාව හරහා ගියත් අපි සල්ලි දෙන්නේ නැහැ කියලා. හරි අපි කිව්වා නෑ මේක LC ඕපන් කරලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ නැවට සල්ලි ගෙවන්න වෙනවා නෑ එහෙම කොහමද කියන්නේ මමයි කියන්නේ මම දෙන්නේ නෑ සල්ලි මේ නැවට කිව්වා දැන් මොකද වුනේ අන්තිමට පොහොර ඇටයක් දැකපු නැති රට අසුචි නැවකට ඩොලර් මිලියන 6.7ක් ගෙවුවා දැන් ප්‍රියාන් හිතලා බලන්න දැන් ඇත්ත කතාව අද ප්‍රවෘත්ති බැලුවොත් ඔබ දකිනවා කිරිපිටි ආනයන කරුවන් කියනවා ඒ අයට ණයවර ලිපි අරගන්න බැරි නිසා ඩොලර් නැති නිසා කිරිපිටි ගෙන්නන්න බෑ තවත් මාස දෙකකට මේක යන්න පුළුවන් ඕ හීට වැඩි ගානකට යන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් ගානක් ටොන් ගානක් හිර වෙලා තියෙනවා වරායි. එතකොට ඒ වරායේ තියෙන බඩු ටික නිදහස් කරගන්න විදියක් නැහැ ඩොලර් නැති නිසා. එතකොට අද ඔබ ප්‍රවෘත්ති බලන්න 60ක්ම ගණන් පෝලිං වල ආදරණීය මව්වරු පියවරු ඉන්නවා පෝලිං වල. මට ඕනනම් ඒ වීඩියෝ දාලා පෙන්නන්න පුළුවන්. එක තාත්තා කෙනෙක් කිව්වා මම උදේ පාන්දර 4ට ආවේ කිරි පිටි පැකට් එකක් දරුවන්ට ගෙනියන්න. බඩගින්නේ දරුවෝ අඬනකොට කිරි ඉල්ලලා
මොන අම්මටද තාත්තටද මේ වේදනාව නොතේරෙන්නේ. හරි. එතකොට ඒ දරුවන්ට කිරි ටිකක් ගෙන්නන්න, කිරි පිටි ටිකක් දෙන්න මේ වර්තමාන රජයට පුළුවන් කමක් නැහැ. මේක තමයි ඇත්ත. හරි. එහෙම තියෙනකොට අනේ හත් දෙයියනේ මොකද මේ වෙලා තියෙන්නේ? ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා චීන කොම්පැනියකට. ඇමතිවරයෙක් කියනවා අපිට මේ රටවල් තරහ කරගන්න බෑ. ඒක නිසා අපි ගෙවනවා. එතකොට මේ රටේ මිනිස්සු බඩගින්න හිටියට ඒ වේදනාව ඒ ඇමතිවරුන්ට දැනෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ ඒකයි. මේ නත්තල් සමය මේ උඳුවක් සමේ මම පොඩි උත්සවයක් කරනවා මේ වැඩිහිටි නිවාසයක. මම ඇහුවා මොනවද ඕනේ? ඒගොල්ලෝ එක පයින් ඉල්ල වෙන මොනවද මේ මන් තුමා පුළුවන් නම් අපිට කිරිපිටි ගේන්න. මම කඩයක් ගානේ ගියා. කිරිපිටි ගන්න නැහැ. හරි. ඉතින් මං අහන්නේ ප්‍රියාන් ඔව් හැරිසන් ඇමතුමා ඒ කාලේ ඔය කිරිපිටි මේ කිරි නිෂ්පාදනය වැඩි කරන හරක් වගේක් එහෙම ගෙනාව නේද? ඒතකොට දැන් ඒ කාලේ ඒ සැලැස්ම අනුව යහපාලන රජයේ කාලේ ඒ වගේ දියර කිරි ඔබේ ප්‍රශ්නේ පැහැදිලි නෑ කරා නම් ඔය වගේ පෝලිං වල ඉන්න ඕනේ නෑ මම හිතනවා ඔබතුමාලාත් මම හිතන්නේ එහෙම නේද? ප්‍රියාන් මෙහෙමයි. මේක හාස්‍යයට ලක් කරන්න ඕන කාරණයක් නෙමෙයි. මේක බැරෑරුම්ම හිතන්න. මේගොල්ලෝගේ ඇමති කෙනෙක් අද ප්‍රවෘත්ති වල කියනවා මේ පෞද්ගලික හරිද? පෞද්ගලික ආයතන සහ මේ කිරිපිටි ගෙන්නන ආයතන මිනිස්සුන්ට පුරුදු කරාලු කිරිපිටි පොවන්න. ඉතින් ඒක නිසා දැන් කිරිපිටි ආයතන පාඩු ලබාගෙන මිනිස්සුන්ට කිරිපිටි දෙන්න ඕනේ. මේ හතර බීරි නාගෙන ගාගන්න කතා නෙමෙයි කියන්නේ. හරිද? දැන් කිරිපිටි මිලත් වැඩි කරා. මිනිස්සුන්ට කිව්වා කිරිපිටි මිල වැඩි කරොත් පෝලිං ටික ඉවරයි කියලා. එහෙම කියපු රටේ අද දැන් මොකද වෙලා තියෙන්නේ? බොන්න කිරිපිටි ටිකක් නැහැ. හරි? ඔව් හරක් ගෙන්නුවා තමයි. ඒ හරක්ගෙන් හම්බෙන කිරි ටික තමයි ඔය අඹේවල මේ ආයතන වලින් ලැබෙන්නේ. ඒතකොට ඒ වල තමයි ඔය පෝලිං ටික හරි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේක හාස්‍යයට ලක් කරන්න එපා. හරි? මේ රටේ මිනිස්සු අද කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. වැඩි මිලටවත් ගන්න කිරිපිටි නැහැ. සීනි නැහැ. හරි? සිමෙන්ති නැහැ. හරි? එතකොට දැන් මේගොල්ලෝ පාලන මිල දැම්මා. පාලන මිලට මොනවද තියෙන්නේ? අද පාන් ගෙඩියක් ගන්න බෑ පාලන මිලට. පාන් ගෙඩියක්. ප්ලේන් ටිකක් බොන්න බෑ. හරි? ඉතින් එහෙම තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙන්නේ. මෙතනින් ගොඩ ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කියන්නයි කියන්නේ. අපි කියන්නේ. හරි? ඩොලර් බිලියන 3ක් එනවා ඕගොල්ලෝ බය වෙන්න එපා කියලා. එහෙම මේ මහ බැංක් මේ සෙන්ට්‍රල් බැංක් එකේ අධිපතිතුමා එහෙම කතා කරන්න බෑ. හරි? එයා කියන්න ඕනේ මෙන්න මේකයි අපේ වැඩපිළිවෙල කියලා. වැඩපිළිවෙල කියන්නේ නැතුව එයාට හම්බෙලා තියෙන රජයෙන් හම්බෙලා තියෙන සැප පහසු වාහනේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි මේ හදාගත්ත තමුන්ගේ මේ විශ්‍රාම වැටුපත් මිනිස්සුන්ට සහ මාධ්‍යවේදීන්ට පාට්ටක දාලා තග දාලා අපි කියන භාෂාවෙන් කියන්නේ ඒක බයන්න එපා අපි බිලියන 3ක් තියෙනවා. එහෙම නෙමෙයි කොහෙන්ද තියෙන්නේ කොහොමද එන්නේ ණයක් ගන්නවද ආධාරයක් හම්බ වෙනවද අම්මා අප්පා දෙනවද බූදලේද එහෙම නැත්නම් දේශියාච්චිගේ මැණික් මල්ල හම්බ වෙනවද මොකද්ද ක්‍රමේ මේක කියන්න රටේ මිනිස්සු දැනගන්න ඕනේ ඒක අපේ අයිතිය. සුතිය ඔබතුමන්ට උදින කිරිඳිකුට මන්ත්‍රීතුමනි එතනින් මම කැමති ඉදිරියට යන්න මම මේ ඒ ප්‍රකාශය වෙලා ඉතාමත් කෙටි කාලයක් නිසා මේකට පිළිතුරක් ඔබතුමන්ට දෙන්න පුළුවන් වේද මම දන්නේ නැහැ. ඇත්තටම මේ ඩොලර් බිලියන 3 කොහොම ඒ කියලාද ඒ පිළිබඳ කිසියම් ආකාරයක අදහසක් ඔබතුමාට තියෙනවද? එහෙම අදහසක් නැත්නම් අපි වතුන් කාරණාත් එක්ක ඉදිරියට යමු. ඇත්තටම ප්‍රියන් මෙහෙමයි. රජය ආර්ථික අපහසුතාවයට පත් වෙනකොට රජයට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. රජය ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ ඉදිරියේ තියෙන අභියෝග බාර ගන්න කියන එක සහ ඒ අභියෝගයන්ට කොහොමද උත්තර දෙන්නේ කියන එක. අපි දුර්වල විදේශ ණය කළමනාකරණයකින් ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් ණය කළමනාකරණයකට මාරු වීමේ අවස්ථාවක තියෙනවා. ඒ තුලින් අපි දන්නවා විශේෂයෙන් අපිට මතකයි ස්වෛරීත්ව බැඳුම් කර මගින් පහුගිය ආණ්ඩුව ගත්ත ඒ බිලියන 13ක ණය 2030 වෙනකොට ගෙවන්නට උනේ. එහෙනම් මේ 2030 වෙනකන් එන සියලුම රජයන්ට මේ අභියෝගය ඉදිරියේ තියෙනවා. අපිට ජනවාරි මාසේ ගෙවන්න තියෙනවා, ජූලි මාසේ ගෙවන්න තියෙනවා. මේ ආදි වශයෙන් ගෙවාගෙන යන්න තියෙන ඒ අභියෝගේ බාර ගන්න නම් ණය කළමනාකරණය හරියට තියෙන්න ඕනේ. විදේශ රාජ්‍යයන් එක්ක කරන්නා වූ විදේශීය ගනුදෙනු සම්බන්ධතා ඉතා මැනවින් තියෙන්න ඕනේ. මේක තමයි වර්තමාන රජය විදිහට අපේ දැක්ම සහ අරමුණ වෙලා තියෙන්නේ. ඒ තුලින් තමයි අත්‍තරම වෙනත් රාජ්‍යයන් සමග අවශ්‍ය ආර්ථික කළමනාකරණයේ සම්බන්ධතා ගොඩනගාගෙන මේ ප්‍රශ්නයට මේ අවස්ථාවේදී හැකි විසඳුම දෙන්න. හැබැයි මම මේක දකින්නේ මේක සර්වකාලීන විසඳුමක් හෝ සදාකාලිකව මේක තුලින් අපිට ගොඩ යන්න පුළුවන් කියන්නේ. අපි යන්න ඕනේ එතෙන්ට කියන තැනයි මම ඉන්නේ. එතකොට ඒ වගේම මේ ඩොලර් නැති වුණේ ඇයි?
අපි දැක්ක අර ටෙම්පල්ටන් වැනි අර මේ ආයෝජකයෝ බිලියන 8ක් ලංකාවෙන් අරන් යනවා. පහුගිය 2015 2017 කාලයේ සීමාව තුල. ඉතින් මේවා තුලින් වැටිච්ච රටක් තමයි ගොඩනගන්න මේ අපි මේ උත්සාහ ගනිමින් සිටින්නේ. ඉතින් ඒ වගේම මෙතුමා කිව්වා මට මතකයි මේ කිරි පිළිබඳ ප්‍රශ්නේ. ඇත්තටම මේක ගැටලුවක්. මේක ඕනෑම පවුලක දරුවන්ට දෙමව්පියන්ට ඇතිවන මානසික කම්පනයකුත් එක්ක ඇතිවන දෙයක්. මොකද අපි අවුරුදු ගාණක් තිස්සේ රසායනික පොහොර වලට හුරු වුණා වගේ කිරිපිටි වලට හුරු වෙලා තියෙන්නේ. ඒ කිරිපිටි වලට හුරු වෙච්ච එක වෙනස් කරන්න යන එකත් මම හිතන්නේ අභියෝගයි. එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපි දේශීය කිරිපිටි කර්මාන්තය වර්ධනය කරන්නටත් ඒ වගේම දේශීය දියර කිරි කර්මාන්තය වර්ධනය කරනවත් කියන එක රජයේ ප්‍රතිපත්තිය බොර්ඩ් දැන් පත් කරලා තියෙනවා. ඒ හින්දා තමයි අපි ගම සමග පිළිසඳරත් තුළ ඒ කිරිගොවිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මම සතුටුයි කියන්නේ මගේ ආසනේ හේව හැට ආසනේ දැනටමත් තරුණේ උදේට කිරි ටික ගිහිල්ලා දෙන්න පුළුවන්, දවස් කිහිපයක් කල් තබා ගන්න පුළුවන් නිෂ්පාදන කරන්නට ඔහු හැකියාව ලැබිලා තියෙනවා. මේ ඔවුන්ට තරුණයෝ අපි දිරිමත් කරලා රජයේ රස්සා කෙරෙහි බලාපොරොත්තු තියෙන තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීම තුළ මේ යන ගමන තුළ මම සතියකට කලින් ගිහිල්ලා කිරි ශීතකරණ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ දෙවෙනි අදියර සඳහා දැන් වැඩ පටන් ගත්තා. මොකද ඒ ගමේ විතරක් කිලි ලීටර් 750ක් දවසකට 450ක් දවසකට එකතු කරනවා. ඔවුන්ගේ බලාපොරොත්තු තියෙන ඒ තුලින් අගේ වැඩි කිරීමේ කර්මාන්තයක් කරන්න, ඒ වගේම ජනතාවට දෛනිකව කිරි දියර කිරි ලබා දීමේ වැඩපිළිවෙල කරන්න. මේක දැන් ඒ උනන්දු ඇති වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ හිතට ඇවිල්ලා තියෙනවා දැන් මේක තමයි හොඳම දේ, මේක කරන්න පුළුවන් නම් හොඳයි කියන එක. එහෙනම් ඒකට ශක්තිය ලබා දීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයත් එක්ක ලබන අවුරුද්ද අපි විශේෂයෙන් කටයුතු කරනවා. ඒ වගේම පාලන මිල සම්බන්ධයෙන් ඇත්තටම කතා කළ යුතුයි. මොකද අපි දන්නවා අපේ ඉන්ධන මිල වැඩිවීමක් වුණා. ඉන්ධන මිල වැඩිවීමක් වෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල අඩුවීමත් එක්කම කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් අපි හැමෝම දන්න පරම සත්‍යය තමයි ඩොලර් පිළිබඳ තියෙන ගැටලුව. එමුනම් මේ අවස්ථාවේ අපි ගෙදර මුදල් නැත්තම් අපි කන කෑම අඩු කරන්න වෙයි, සමහරට අලුතෙන් කමිසයක් ගන්න එක අයින් කරන්න වෙයි, සමහරට කැඩිච්ච රූපවාහිනිය හදන්න යන්නේ නැතුව ඊට වැඩිය ප්‍රමුඛතාවයේ දිය යුතු දේවල්ට අපි දෙන්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය ගෙදරක ගෘහයක ක්‍රමය. ඉතින් රටක් විදිහටත් අපිට සමහර වියදම් පරිපාලනය කරගන්නට වෙනවා. හැබැයි අපි දැක්කා මම බොහොම කනගාටුයි කියන්නේ පෙට්‍රල් ලීටරේ රුපියල් 23කින් වැඩි වෙනකොට 1 කිලෝමීටරයකට දුවන ත්‍රිරෝද රථය රුපියල් 30කින් වැඩි කරනවා. මේක සාධාරණද? පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ ඉන්නේ මේකට. මම හිතන්නේ මේක නියාමනය වෙන්න ඕනේ. පාන් රාත්තලා රුපියල් 20කින් වැඩි වෙන්න බෑ. එහෙමනම් ක්‍රමානුකූලව මේ ක්‍රමවේදයන්ට අනුව අනුපාතිකවයි වැඩිවීම කරන්නට ඕනේ. මේ රජයක් විදිහට මම හිතන්නේ අපි කළමනාකරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාවට එන බර වැඩි වෙනවා. ජනතාව ඇත්තටම කලකිරීමටපත් වේවි. අපි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ මේ තමන්ගේ ශක්තිය අරගෙන මේ මිල වැඩි කිරීම, අනික ප්‍රවාහනයේ මිල වැඩි කිරීම, ඒ වගේම පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි කිරීම, ඒ වගේම ඔය ත්‍රිරෝද රථ කර්මාන්තය වගේ දේවල් වල මිල වැඩි කිරීම, ඒ අනුපාතික වැඩිවීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මේ සඳහා සූත්‍රයක් ඇත්තටම සකස් කළ යුතුයි. එහෙම නැත්නම් මම හිතන්නේ හැමදාම වෙච්ච වගේ රුපියල් 10කින් පෙට්‍රල් වැඩි වෙනකොට ත්‍රිරෝද රථ ගාස්තු, අනිත් ප්‍රවාහන ගාස්තු රුපියල් 10කින් 20කින් වැඩි කරනවා. මේක හරි අසාධාරණ තත්ත්වයක්. ඒ වගේම මම හිතන්නේ මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම ලබා දෙන්න තාවකාලිකව නෙමෙයි ඉදිරියටත් යන්න පුළුවන් ගම ભેදයේ තියෙන සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම එකක්. ඊළඟ එක තමයි ආයෝජන. මොකද සංචාරකයන් සංචාරය කිරීම සඳහා මේ අවස්ථාව උම්මාදයකින් පෙළෙන අවස්ථාවක්. මේ අවස්ථාවේ අපි අර තිබ්බ සංචාරක කර්මාන්තයට වැඩිය ඉහළ මට්ටමේ සංචාරක කර්මාන්තය රටගෙන යා යුතුයි කියන මතේ මම ඉන්නවා. ඒ වගේම ආයෝජකයන් සඳහා මම අදත් සාකච්ඡා කරා ඩුබායි රාජ්‍යයේ සෞදි අරාබියේ තියෙන හොඳම මේ කිරි නිෂ්පාදන ආයතනයේ ආයෝජනයක් ලංකාවට ගේන්න. අපි පුද්ගලිකව මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂයෙන් උත්සාහ කරනවා. ඒ කිරි නිෂ්පාදන ආයතනයට අවශ්‍ය ඒ තනකොළ ලංකාවේ වගා කරලා එක්ස්පෝර්ට් කිරීම සඳහා මොකද ඔවුන්ට විශාල අවශ්‍යතාවයක් තියෙන. උන් දැන්ට ජර්මනියෙන් ඉතාලියෙන් ගෙන්නන්නේ. ඔවුන් ලංකාවට එන්න සූදානම්. ඉතින් මේ වගේ අවස්ථාවන් හදලා දීලා ලංකාවේ ඩොලර් ලබා ගැනීම, ලංකාවේ විදේශ විනිමය ලබා ගැනීමට, ඒ වගේම ලංකාවේ අලුත් රැකියා අවස්ථා උද්ගත කිරීම සඳහා අපිට කැප වෙලා වැඩ කරන්නට වෙනවා. ඒ සඳහා මම හිතන්නේ අපි හැමෝම පුද්ගලිකව අපිට වෙන වගකීම් නැති වුණාට අපේ රට වෙනුවෙන් තියෙන වගකීම් විදිහට අලුත් മന്ത്രിවරු විදිහට අලුත් විදිහට බලන විදිහට අපි ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම මම හිතන දෙයක් තමයි අපි නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරාට නිෂ්පාදන කර්මාන්ත රට තුල කරගෙන යනකොට ඒවට ආයෝජක එන්නදී හේතු තියෙනවා. එකක් තමයි මේ රටේ තියෙන උද්ඝෝෂණ සහ වැඩවරු.
මේක පුදුම ව්‍යසනයක් වෙලා තියෙන. මේ රටේ ව්‍යසනයක් ආර්ථික ප්‍රශ්න සියල්ලම තියෙද්දි අපි හැමදාම දකින්නේ රට තුල උද්ඝෝෂණ, රට තුල වැඩ වර්ජන. මේ වැඩ වර්ජන කරද්දී ආයෝජක එන්න කැමති නැහැ. ඒ හින්දා තමයි බංගලාදේශ ඩොලර් බිලියන 45ක සංචිතයක් තියාගන්නේ. මොකද ඒ රටේ ඔවුන්ගේ නීති රීති පද්ධතිය තුළ ඔවුන් එන ආයෝජකය ආරක්ෂා කරනවා. හැබැයි අපේ ආයෝජකයෙක් ඇවිල්ලා ලංකාවේ ආයෝජකයෙක් පටන් ගන්න යනකොටම පටන් පරිසර වේදිකාවක ඉඳලා පටන්ගෙන ඒ මිනිස්සු රට දාලා යනකම් ඒ මිනිස්සුන්ට අවහිර කරන එකයි කරන්නේ. මෙන්න මේ සංකල්පයෙන් අපි යන්නට ඕනේ. මොකද රටක් විදිහට අපි ඉස්සරහට යන්න ඕන ඒ තැන ඉන්න ඕනේ. මට මතකයි පෝට් සිටි පනත ගෙනාව වෙලාවේ මේ මාසේ 20 මම බලාපොරොත්තු වුණා හැමෝම විපක්ෂයක් විදිහට එහි සංශෝධනයන්ට යටත්ව ඒක කැමති වෙයි කියලා. මොකද මේක රටේ ආර්ථිකය නංවන තැනක්. රටේ ආර්ථිකය ඉස්සරහට යන්න ඕනේ තැනක්. මොන ආණ්ඩුව ආවත් මේ පෝට් සිටි ව්‍යාපෘති ඉස්සරහට ගෙනියන්න ඕනේ. හැබැයි ඊතරම් කනගාටුයි. ඒකට විරුද්ධ වෙලා විතරක් හිටියේ නැහැ ඡන්දෙකුත් ඉල්ලුවා. මේක තමයි විදේශයන්ට දෙන ප්‍රතිරූපේ රටේ. උඹලා ඇවිල්ලා ආයෝජනය කරොත් උඹලාගේ ආයෝජනයට මේ වෙලාවේ තර්ජනයක් තියෙනවා. කෙනෙක් හැබැයි අපිට විපක්ෂයක් විදිහට ඒ වෙලාවේ එකට හිටගත්තන අපි විරුද්ධ වුණා ඡන්දයකට යන්නේ නැතුව මේක සම්මත කරන්නට හරි අවස්ථාවක් ලබා දුන්නා නම් මම හිතන්නේ විදේශ ආයෝජක මීට වැඩිය කලින් මේ රටට එනවා. එහෙනම් මම හිතන්නේ රටක් විදිහට අපි තීරණ ගන්න ඕනේ. මොකද කවුරු පාලනය කරත් මේ පක්ෂ ටික තමයි ඉස්සරහට වෙලා රට පාලනය කරන්නේ. ඒගොල්ලොම තමයි විපක්ෂයට යන්නේ. ඒ ආපු දවසේ ඉඳලා රටට ආණ්ඩුවට කකුලෙන් අදින එක නෙමෙයි අපි කරන්නට ඕනේ. රටක් විදිහට ඉස්සරහට යාම සඳහා ඒ අවශ්‍ය අවකාශ වටපිටාව සකස් කරලා දීම සඳහා ඒ මනා දර්ශනයකින් ජනතාවාදී දර්ශනයකින් කටයුතු කිරීම කියලා මම විශ්වාස කරනවා. සුතිය ඔබතුමන්ට විතේ රත්පන්තිතුමනි දැන් මෙතුමන් මතු කරපු මුල මතු කරපු කාරණාවක් සමේ අවසානයේ මතු කරපු කාරණාවත් එක්ක මම වෙනම තැනකට ඔබතුමන්ව ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇත්තටම දැන් අපි කරවටක් ගිලිලා ඉන්නේ. ඒ පිළිබඳ විවාදයක් නැහැ. කාගේ වරදින් හෝ අපි එක තැනකට ඇවිල්ලා ඉන්නවා. දැන් ජාතික ජනබලවේගයයි මත නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත්ත කඳවුර බලය පිළිබඳ තියෙන බලාපොරොත්තුවක් එක්ක මොකක්ද තියෙන වැඩපිළිවෙල අර මෙතුමන් මතු කරපු ණය කළමනාකරණය කියන කාරණාව තුළ අපේ ආර්ථිකයේ කිසියම් ආකාරයක හුස්ම ගත හැකි තත්වයකට ගියේ. ඇත්තටම ණය කළමනාකරණය කරගෙන තියෙනවද මේ ආණ්ඩුව? නෑ. 1950 ඉඳලා 2005 වෙනකම්ම අවුරුදු 55ක කාලේ පුරාවටම අපි ගත්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ 2යි. ට්‍රිලියන 2යි. 2005 ඉඳලා 2014 දක්වා ඒ අවුරුදු 9ට ගත්ත ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 9යි. කෝටි ලක්ෂ 5යි. ඒ කියන්නේ ට්‍රිලියන 5යි. ඒ කියන්නේ අතන 2යි අවුරුදු 55ට අවුරුදු 9ට 5යි. ඒක වෙනස් කරන්න ආපු රනිල් මෛත්‍රී හවුල ඒ අවුරුදු 5ට අලුතෙන් ගත්තා තව ට්‍රිලියන 6ක්. කෝටි ලක්ෂ 6යි. දැන් බලන්න එකතු අතන 2යි 5යි 7යි 7යි 6යි 13යි ට්‍රිලියන 13යි 2019 නොවැම්බර් දෙසැම්බර් වෙනකොට. ඒක වෙනස් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ණය කළමනාකරණය කරපු හැටි කොහොමද කිව්වොත් 2020 විතරක් ගත්තා ට්‍රිලියන 2ක්. කෝටි ලක්ෂ 2ක්. අර අවුරුදු 55ටම ලක්ෂ 2 කෝටි ලක්ෂ 2යි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය එක අවුරුද්දට කෝටි ලක්ෂ 2යි. මරු කළමනාකරණය. 2021 මේ අවුරුද්දේ අලුතෙන් ගත්තා තව ට්‍රිලියන 3ක්. කෝටි ලක්ෂ 3ක්. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මේ අයවැය යෝජනා කරනවා ලබන අවුරුද්දේ තවත් ට්‍රිලියන 3ක් ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු 3ට අලුතෙන් ණය ගන්නවා කෝටි ලක්ෂ 8ක් ට්‍රිලියන 8ක් නියම ණය කළමනාකරණය. ඒකද ණය කළමනාකරණය? නැහැනේ. ණය කළමනාකරණය කියන්නේ ඇත්තටම අපි ගන්න ණය ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්න ඕනේ. එහෙම එකක් පේන්නේ නැහැ. ඉතින් අපේ ගත්ත ණය වලින් ගත්තොත් ඇත්තටම අපි දැන් ලබන අවුරුද්දේ ජනවාරි මාසේ 18 ගෙවන්න ඕනේ ඩොලර් මිලියන 500ක්. ISB ජාත්‍යන්තර බැඳුම් කර. ජූලි මාසේ ගෙවන්න ඕනේ 1000ක්. සංවර්ධන බැඳුම් කර දෙවන්න ඕනේ 250ක් ජනවාරි මාසේ. අපිට තියෙන්නෙම බිලියන 1.5යි. 1.5න් ඇත්තටම තියෙන 1.2යි. ඉතුරු වල රත්තරන් තියෙනවා IMF එකේ 67ක් තියෙනවා. ඔහොම තියෙනවා. ඒකට 1.2න් තමයි අපි මේ ඔක්කොම කරන්න. ලබන අවුරුද්දට විතරක් බිලියන 7ක් අපි ගෙවන්න ඕනේ. ඒතුළු ණය කළමනාකරණය කරන්න නම් පළවෙනි කාරණාව තමයි ඇත්තටම දැන් මෙතුමාගේ පැත්තෙන් ඉස්සෙල්ලා කියුණා ආර්ථිකේ නංවන්න සදා මේ ග්‍රාමීය മന്ത്രിවරුන්ට ප්‍රාදේශ සභා മന്ത്രിවරුන්ට ලක්ෂ 30 ගානේ දෙන්න. මිලියන 3ක් දෙන්න. ඒ කොට්ටාස වලට මිලියන 4ක් දෙනවා. ඔක්කොම ලක්ෂ 70ක්. බලන්න ගණන් හදලා. ඒ කියන්නේ මිලියන 7ක්. 14000කට. කෝටි 10000ක්. දැන් මේ ග්‍රාමීය ආර්ථිකය දාන්නේ. පිස්සුනේ. අපි දන්නවනේ ගමේ කරන්නේ මොකද්ද කියලා ප්‍රාදේශ සභා മന്ത്രിට ඕක දුන්නම
මිනිහා කොන්ත්‍රාත් කරලා හොරා කරලා හම්බ කරනවා. මේ කරේ වෙන මොකක්වත් නෙමෙයි. නෑ එහෙම බලමුකෝ. නෑ බලමු. නෑ මෙච්චර නෑ ඔබතුමා දැන් මෙහෙමයි ඉතින් ඔය ඔක්කොම ඉතින් ඔය ගාමිණී මූණේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ මොකටද? නෑ එහෙම නෙවෙයි මෙන්න මේ ඔබතුමාම කිව්වනේ. නෑ නිර්ණායකයක් නිර්ණායක ඔය ඒ වගේම ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීට තීරණ ගන්න බෑ ඒක. බලමුකෝ දැන් බලන්නකෝ. බලමුකෝ. ප්‍රාදේශ සභා මන්ත්‍රී තමයි යෝගේ මූලිකයා. ඊට පස්සේ අර සංවර්ධන නිලධාරී එහෙම දාලා තියෙනවා. සංවර්ධන නිලධාරීට මන්ත්‍රීට ඉහළින් යන්න බෑ. ප්‍රැක්ටිකලි අපි දන්නවනේ. බලමුකෝනේ. දැන් ඔය රුපියල් 5000 වෙනකොට තුනේ ඕක. අපි 2022 දෙසැම්බර් මාසේ දාමු මේ. දැන් මේ කරේ මොකද්ද? රටේ නිෂ්පාදනය වැඩි කරන්න නෙමෙයි. මන්ත්‍රීවරුන්ට සල්ලි දෙන්න ඕනේ නෑනේ. දැන් මෙතුමාම කිව්වා කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ට තමයි මේක යන්නේ. නෑ මන්ත්‍රී ඒක හැමදාම ජනතා විතර ඔන්න ඔය වගේ බාල කතන්දර තමයි කියන්නේ. බාල නෙමෙයි. නෑ බාලයිනේ. ඕක තමයි ඇත්තටම මේමයි මන්දුමා ඔබතුමාලගේ සමාජිකයොත් ආවා. මොකද අපේ ඊයේ තීච්ච මීටිමට ඔබතුමාගේ කෝට්ටේ සමුදායතුමත් ආවා. එතකොට මේ අපි ඇවිල්ලා බලනවා. මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමාලා සංවර්ධන කමිටුවල ඉන්නවා. ඔව් ඉන්නවා. අපි අනිවාර්යයෙන් ඉන්නවා වෙන දේවල් බලනවා. අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය කරලා අපි ආරාධනා කරනවා දෙන වැඩේ මොකක්ද කරේ මේ ඡන්ද වැඩක් කරන්න මේ മന്ത്രിලා හිටපු පළාත් සභා മന്ത്രിවරුන්ටත් එක්ක කියලා දෙනවා. සංවර්ධන කමිටුවේ සභාපතිවරුන්ට දෙනවා. ඉතින් එහෙම දෙන්නෙම මොකද්ද මේ කරන්නේ? දේශපාලන වැඩක් නේ. ඕක තේරෙන්නේ නැහැ. පොඩි ළමයෙකුට ඕක කියන ක්‍රමවේදයේ අපේ රටේ සමාජයේ යථාර්ථය වෙන විදිහ. යථාර්ථය නෙමෙයි මහා පොළවේ සිද්ධ වෙන දේ. නිලධාරී බලමු කියලා බලමු. මුදල් ප්‍රියාල් අනිවාර්යයෙන් මේක කෝට් කරලා ලබන අවුරුද්දේ මේ අගෝස්තුවේ දෙසැම්බර් මාසේ අපි එක්කම දාන්න. ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ බලමු. ඕකෙන් කොච්චර මන්ත්‍රීවරු දූෂණ වංචා කරලා තියෙනවද ඕකේ මොකද්ද කරපු ගේම් එක කියලා. ඕක තමයි හැමදාම කරේ. ඔය සල්ලි වලින් ඔබ ඇහුව මොනවද යෝජනා කියලා. මේ කෝටි 1000 දැම්මනම් සපුගස්කන්ධි තෙල් පිරිප හදුවට. ඒක නවීකරණය කරන්න. ඇත්තම ගත්තොත් මේ අවුරුදු ගාණක් තිස්සේ ඒක නවීකරණය කරන්නේ නැහැ කිසිදු අමාත්‍යාංශයක්. ගාමී ආර්ථිකයක් දැක්ගෙනවා රටක් දැන් වෙනවා. දෙකම කරනවා. හරිද? ඩොලර් මිලියන 1000 ඕනි ඇත්තටම. ඩොලර් මිලියන 1000 තමයි නවීකරණය කරනවා. අවුරුද්දකට මිලියන 500ක් හොයන්න පුළුවන්. අවුරුදු දෙකේ යට කරන මුදල ආදායම හොයන්න පුළුවන්. ඩොලර් ප්‍රශ්නෙට ඩොලර් හිගේට උත්තර දෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය තියෙනවා 101ක්. නිකම් මලකඩ කාලා තියෙන්නේ. 16යි වැඩ කරන්නේ. මෙච්චර කල් ආණ්ඩු කරා. කවුරුවත් ඒක ටැංකියක්වත් අලුත් වැඩියක් කරේ නැහැ. ඔය සල්ලි ටික දාලා ටැංකිය 4-5ක් හැදුවනම් නැව් යනවා මුහුදෙන් 36000ක් හැම අවුරුද්දකටම. ඒ නැව් වලට තෙල් ටික ගැහුවනම් ඩොලර් එනවා. රටේ ණය අරුබුදේ පියවන්න පුළුවන්. ඕන තරම් තියෙනවා මේ රටට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. අපේ රත්තරන් නිධානයක් මේක තියෙන්නේ. නමුත් මෙතුමල්ලා කරන්නේ මෙන්න මේ જાති වැඩ තමයි. අර වංචා දූෂණේ නාස්තිය වම කරනවා කියලා මොකද්ද කරේ? මහ පට්ටපල් විහිළුවක් කරානේ. ඇමතිවරුන්ට මාසෙකට දෙන තෙල් වියදම ලීටර් 5ක් අඩු කරා. තෙල් ලීටර් 5ක්, පෙට්‍රල් ලීටර් 5ක්. දැන් ඕකේ මොකද්ද වෙන්නේ? ඇමතුරු 70ක් ඉන්නවා. රාජ්‍ය ඇමතුරු සහ කැබිනට් ඇමතුරු. ඔක්කොම ගත්තා ලීටර් 350යි. ඒ කියන්නේ රුපියල් 53000යි. රුපියල් 53000ක් අඩු කළා කියන ඔන්න අපි කැපකිරීම කරා ඇමතිවරු. දැන් කවුරුත් රටේ ජනතාව කැප කරන්න පරිදද කරගන්න. විහිළුනේ ජනාධිපති මන්දිර තියෙනවා 8ක්. මහියංගනේ නුවර කතරගම යාපනයේ කංකසන්තුරේ කොළඹ ඒවා නිකන් ලයිට්පත් වෙනවා ආරක්ෂකයෝ දාලා නඩත්තු වෙනවා. මේ වියදම් යන්නේ ඇමතිවරු තාමත් අර බෑකප් එක ඉස්සරහින් ගත් පස්සෙන් ගත් තියාගෙන මිනිස්සු කානුවට වට්ටගෙන වියදම් අඩු කරනවා නම් ඒවනි කරන්න ඕනේ. ඒව කරලා නැතුව බොරුවට නිකන් ජනතාව රවට්ටන මැජික් පෙන්වන්න හදන්න එපා. රටේ ආර්ථිකය හදනවා නම් මේ ණය කළමනාකරණය කරනවා නම් ඇත්තටම යන්න ඕනි ක්‍රමවේදයන් තියෙනවා. අපේ රටේ මේ වෙලාවේ ගත්තොත් මේ බලහත්කාරයෙන් ඩොලර් එක තියාගෙන ඉන්නවා 203යි 203යි කියලා බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවා. බ්ලැක් මාකට් එකේ 240යි 240 වුණාම විදේශගත අපේ ශ්‍රී ලාංකිකයෝ දැන් ඇත්තටම සල්ලි එවන්නේ නැහැ. ඇයි? මාකට් එකේ 240ට තියෙද්දි පිස්සුද 203 ගන්න එවන්නේ. ඒ එවන සල්ලිත් NRFC account එකට දාපු සල්ලි Tamanට ගන්න බෑ. ඕනනම් ගන්න පුළුවන් රුපියල්. Taman ඩොලර් එව්වොත් Tamanගේ ගිණුමට එවන සල්ලි ගන්න බෑ. ඉතින් ඔක්කොම මහ බැංකුව අදිනවා. දැන් රුපියල් වලින් ඕනනම් මේව කරන්න කියනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම වුණා මොකද වෙන්නේ? විදේශගත ශ්‍රමිකයෝ රටට සල්ලි එවන්නේ. අද වෙනකොට ගත්තොත් 67%කින් මේ අවුරුද්ද ඇතුළත විදේශ ප්‍රේෂණ ඒ කියන්නේ මැද පෙරදිග සහ ලෝකේ රටවල ඉන්න අපේ ලාංකිකයෝ ලංකාවට එවන සල්ලි අඩු වෙලා තියෙනවා ඩොලර් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ බලහත්කාරයෙන් ඩොලර් එක පාලනය කරගෙන ගිහිල්ලා අත්තිමට අපි ඇවිල්ලා තියෙන අර්බුදකාරී තැන. ඒ නිසා ඒක නෙමෙයි කරන්න ඕනේ. ඇත්ත කියන්න ජනතාවට මේක තමයි අපේ ඇත්ත తත්වය.
ඒ නිසා මේකට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙන්න නම් අපි මේ දේ වැඩ පිළිවෙල කරමු. රාජ්‍ය නායකත්වයේ පැත්තෙන් ආණ්ඩුව පැත්තේ කැපකිරීම කරලා වැඩ පිළිවෙලක් දාලා මුළු රටම එක තැනකට ගෙනල්ලා නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයකට යන්න ඕනේ. මේ හොරකම දූෂණය වංචාව නවත්තන්න ඕනේ. අර පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට ආවේ මොකද්ද? කෝටි 3600ක් ජර්සි දූපතේ ගිණුමේ තියෙනවා කියලා. මේ සල්ලි වලින් හොරකම් කරපුවා. ඉතින් එවැනි දේවල් නතර කරොත් පමණයි මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. ඒක මෙතුමල්ලගේ ආණ්ඩුවෙන් ජීවිතේට වෙන්නේ අයියලා මල්ලිලා තාත්තලා පුතන්ඩිලා පෞල් පාලනේ තර වෙනවා. මේ තෙල් මිල වැඩි කරනවා. මුදල් නැමැති රට ඇමරිකාවේ. මොකද බලන්න ගෑස් පත් වෙනවා ගිනි ගන්නවා හැම ගෙදරකම කුස්සි. දැන් හැමෝම ඉන්නේ මහා මාරාන්තික බයි. ගෑස් පිළිබඳ වගකීම තියෙන කාටද? ලිට්‍රෝ ගෑස් එක කාටද අයිති? ලිට්‍රෝ ගෑස් එක අයිති රක්ෂණ සමාගම. රක්ෂණ සමාගම කියන්නේ මුදල් අමාත්‍යාංශය. ඉතින් මුදල් ඇමතිවරයා ඇමරිකාවට පැනලා ගියා. ඉතින් මාර රටක් නේ. ඇමතිවරයාට හරිනම් නින්ද යන්න බෑනේ. මෙච්චර මහ ගිනි ගනිද්දි. ඉතින් එහෙම තත්ත්වයකින් කොහොමද රට ගන්නෙ? රට ගොඩ ගන්නෙ. කුස්සිය ගිනි ගනිද්දි විශේෂ ඇමතිවරයා ඇමරිකාවට පැනලා දරුමල්ලොත් එක්ක සපාන් එකේ ඉන්නවා. අපි කැප කරමු. හදමු. ජීවිතයට හදන්න බෑ මෙහෙම. ඔබ ඇලිත් කලමිරි දේශපාලනයේ කතාව සුරිය සමග අප 3:09ට ප්‍රවිෂ්ඨ වන්නේ 3:09ට 2:09ට 90මයි ක්‍රියාත්මක කරන්නේ විනාඩි 5ක් කාලයක් සභිකෙකුට ලැබෙනවා. ඒ වගේම සභිකෙකු අදහස් දක්වන අතරතුරේ කිසියම් අතුරු ප්‍රශ්නයක් නැගෙන්නේ නම් මේ ප්‍රශ්නේ ඒ අවස්ථාවේම නගා පිළිතුරු ලබා ගන්නට අවස්ථාවක් තිබෙනවා. අය බාධා කිරීමක් දක්වා ඉදිරියට රැගෙන නොගොස් මధుර විතරණගේ මන්ත්‍රීතුමනි ඔබතුමන්ටයි තුන්වන අවස්ථාවක් ලැබෙන්නේ මුල්. ඇත්තටම අර අපේ කාවින්ද සහෝදරයා කිව්වා වගේ දැන් පෝලින් තියෙනවා. කිරිපිටි පෝලිම තියෙනවා. එතකොට දැන් අපි කිරිපිටි ලෝක වෙළඳපොලේ ගන්න කිරිපිටි නිකුත් කරන නිෂ්පාදනය කරන රටවල් වල මේ කොරෝනා වසංගතයත් එක්ක දැන් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටිලා කර්ම සමයනෝ එතනට මම පොඩි අතුරු ප්‍රශ්නයක් නගනවා මේකත් එක්කම පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ට ඒ සඳහා කාලයකුත් ලබා දෙන්නම්. දැන් අපි දැක්කා විශේෂයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පාර්ශවයෙන් එහෙම යම් කතා මතුවෙනවා ඉදිරියේදී ආහාර ලබා දීමේදී කිසියම් ආකාරයක තෝරා ගැනීමක් සිදු කරන්න වෙයි. තෙල් ලබා දීමේදී කිසියම් ආකාරයක කූපන් ක්‍රමයකට වගේ යන්න වෙයි කියලා. එහෙම බලාපොරොත්තුවක් එහෙම ඉංගියක් හරි ආණ්ඩුව ඇතුළේ තියෙනවා. මෙහෙමයි. දැන් මේ ගෝලීය තත්වය අනුව ප්‍රියාල් අපිට දැනට එහෙම අපි විශ්වාස කරන එහෙම දෙයක් නොවෙන්න සහ එහෙම නොවන තත්ත්වයට අපි මේ රටගෙන මොකද මිනිස්සු වසර ගණනාවක් තිස්සේ යම්කිසි ජීවන රටාවකට හුරු වෙලා මේ මිනිස්සුන්ගේ ජීවන රටාව මේ නව ජීවන රටාවත් එක්ක කොරෝනා එක්ක වෙච්ච ජීවන රටාවත් එක්ක බලපෑමක් වුණා. හැබැයි මේ කොරෝනා වසංගතය කිය කොරෝනා කිය අර කිව්වා හැම කතිකම හැමෝම කියන්නේ මේ කොරෝනා අදාළ නැහැ. කොරෝනා කිය මේක අපිට මේ ප්‍රශ්න වලට විසඳුම් නොදින්න එපා. ඒකට දැන් කිරිපිටි පොලිමක් තියෙනවා රයිට්. ඒතර ලෝකයේ දැන් රටවල් වල නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටිලා මේ කර්මාන්ත ශාලා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන පැය ගාන අඩුයි. ඒ රටවල සම්පූර්ණයෙන්ම නවසීලන්ත වගේ මේ අප්‍රේල් මාසෙට වහලා. ඒතකොට මේ මූලික කිරිපිටි නිෂ්පාදනය කරන රටවල්ම දැන් වහලා නම් ඒගොල්ලෝ තීරණය කරොත් එහෙම අපි මේ කිසිම රටකට දෙන්නේ නැහැ. අපේ රටේ අනාගත තත්ත්වය ගැන බලලා අපි අපිත් එක්ක සම්බන්ධ තියෙන මේ රටවල් අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධකම් ඒ අනුව අපේ රටේ ජනතාවට මේ සුරක්ෂිත කරන්න තියාගන්නවා කියලා කිව්වොත් අපිට වෙන විකල්පයක් මොකද? ඒතර අපි කිරිපිටි හැමදාම එන්නේ නැහැ කියලා පෝලිං වල ඉඳ අඬන්න ඉන්නේද? ඒක නිසා මට පොඩි දෙයක් අහන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ රටේ කිරිපිටි හිඟේ තියෙන්නේ මේ අනිත් රටවල් වලින් කිරිපිටි ආනයනය කරන්නේ නැති හින්දා නෑ මම කියන්නේ මන්ත්‍රීතුමා බැරි වෙලාවත් මේ තත්ත්වයක් තුළ ඒ නිෂ්පාදනය කරන රටවල් ටික තියෙනකොට දැන් අදටත් මේ ප්‍රශ්නේ තියෙන ගොඩක් රටවල් තමන්ගේ අමුද්‍රව්‍ය ලබා දීමේදී යම්කිසි කෝටා ක්‍රමයක් ඒ කියන්නේ මිල වැඩි කිරීමක් ලොකු බලපෑම් ප්‍රශ්න. එතකොට ඒක නිසා තමයි අතන අර විජිතේරත්න අපේ මන්ත්‍රීතුමා කිව්ව කාරණා මගේ කිව්ව ප්‍රකාශය අපේ වැරදියට අර්ථ නිරූපණයක් වුණා. ඇත්තටම මන්ත්‍රීතුමාට පෞද්ගලික මුදල් දෙන්නේ නැහැ. මේකේ ග්‍රාමීය කමිටුව කියලා විශාල පිරිසකකින් මොකද සමහරවිට මම දාපු සමහර යෝජනාත් ඒ ගමේ නියෝජිත ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ කිව්වා නෑ මන්ත්‍රීතුමා තරහ වෙන්න එපා. අපිට මේක තමයි අවුරුදු ගානක් තිස්සේ අපි ලොකු පීඩනයකට පත් වුණා මේ ප්‍රශ්නෙට. සමහරවිට මට ඒක වැදගත් වෙයි කියලා තිබුණ නැතුණාට ගමේ මිනිහට ඉතා වැදගත් ගැටලුවක්. ඒතකොට ඒ කණ්ඩායමක් තමයි තීරණය කරන්නේ. ඒ කණ්ඩායම තීරණය කරපු එක ජීවනෝපාය සංවර්ධනය, පොදු යටිතල පහසුකම්, පරිසර තිරසර සහ සමාජ සුබසාධන කියලා කොටස් හතරකට තමයි මේක ගෙවන්නේ. ඒතර මම මේ කියන්නේ මේ කිරිගොවියා ශක්තිමත් කිරිව. දැන් ඇත්තටම මම මගේ ප්‍රතිපාදන වලින් විශාල ප්‍රමාණයක් මම වෙන් කළා තියෙනවා කඩුවෙල ප්‍රදේශයේ කිරිගොවියන් සඳහා. ඇත්තටම මේ වන විට ඒක අපි හිතුවට වඩා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ
අපිට මෙන්න මේ ශක්තිය ගමට ලබා දීම තමයි මේකෙන් කරන්නේ. ඇත්තටම අපේ විජිත මහිර මන්තුමා කිව්වා ආරම්භයේදීම 1977 ඉඳන් වෙච්ච මේ ගැටලුව. ඇත්තටම එන්.එම්. පෙරේරා එතුමා 1969 දී කිව්වා ජේ.ආර්.ට රට බාර දෙන්න එපා. ජේ.ආර්.ට රට බාර දුන්නොත් ආපහු ගන්න හිතන්නත් එපා. ගන්න වෙන්නේ රටක් නෙමෙයි රට හපයක් කියන එක එතුමාගේ ලියවිලි වල ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම හැන්සාඩ් වාර්තාවලත් ඒ ගැන විවිධ අවස්ථාවල එතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒ 1977න් පස්සේ ඒ කරපු විනාශයේ ප්‍රතිඵල තමයි තවම අපි භුක්තින්. මොකද අපේ රජයන් වුණත් 1994න් පස්සේ වුණත් අපි වුණත් විවෘතාර්ථය කියන මානසික මුහුණුවරක් දෙනවා කියලා සාකච්ඡා කර සම්මන්ත්‍රණ තිය ගිහිල්ලා බලයට අරගෙන මානසික මුහුණුවරක් දුන්නේ නැහැ. ඒ විවෘතාර්ථිකෙම කරේ තියාගෙන ආවා. ඒතකොට ඒ වගේම තමයි දැන් මේ LNG තත්ත්වෙ පොඩි වෙලාවක් යන තෙල් මිල වැඩි කරේ මොකද? දැන් මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. තෙල් මිල වැඩි කරන්න ඕන වෙලාව වැඩි කරෙත් නැහැ. මේ වෙලාව වැඩි කරේ නෑ මන්තුමා. එතකොට කොරෝනා පළවෙනි රැල්ලෙදි වැඩි කරාද? කොරෝනා දෙවෙනි රැල්ලෙදි වැඩි කරාද? කොරෝනා තුන්වෙනි රැල්ලෙදි වැඩි කරාද? දැන් කාද වැඩි කරේ? නෑ. දැන් මේ වෙලාවේ රජය විශාල බරපණයක් ඒ සම්බන්ධයෙන් යොදනවා. ඒ වගේම තමයි බොර තෙල් මිල නෑ බොර තෙල් වෙලා තියෙද්දී රටේ ජනතාව කියන්නේ බොර තෙල් ඇයි ඔබතුමාලා මම ඔබතුමාගෙනුත් අහනවනේ. තෙල් මිල මේ කොරෝනා ප්‍රශ්නය උග්‍රම තැන තියෙනකොට රට වසාදා තියෙන වෙලාවෙ තෙල් මිල වැඩි කරේ තෙල් මිල අඩුයිනේ නෑ ලෝක වෙළඳපොලේ තෙල් මිල අන්තිම අඩුනේ කොරෝනා වෙලාවේ ලෝකේ තෙල් පාවිච්චි අඩු වුණාම ඩොලර් 40 ගානට බැස්සා නෑ මෙහෙමයි තෙල් මිල කියන එකේදී අපිට තෙල් මිලට වඩා වැදගත් වෙන්නේ මිනිසුගේ ජීවන තත්ත්වය ජීවිත ආරක්ෂා කරන්න නෑ ජීවිත ආරක්ෂා කරගන්න. මොකද සම්පූර්ණයෙන්ම රජය තමන්ගේ අරමුදල් වෙන් කරේ බිලියන 600ක් වෙන් කරා මේ කොරෝනා වසංගතය වෙනුවෙන් අවශ්‍ය මේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න. ඒ වගේ එන්නත් ලබා දෙන්න. හැබැයි තෙල් මිල තවමත් අපි රජයේ විදිහට රුපියල් 17ක් වගේ තමයි විදුලි ඒකකයට ගන්න. හැබැයි මේ ඩීසල් බලාගාර ප්‍රශ්නේ දෙන ඒක අපි වෙනම සාකච්ඡා කරන්න. මොකද මේ පොඩි වෙලාව මේකට ගන්න බෑ. හැබැයි අදටත් මේ තෙල් මිලට සහ මේ ගෑස් මිලට එහෙම නැත්නම් මේ ඩීසල් වලට එහෙම නැත්නම් මේ LNG වලට ලොකු ඒ වගේ ගල් අඟුරු වලට ලොකු ආසාවක් දක්වන සමහර දේශපාලන පක්ෂ සමහර විවෘතීය සමිති සමහර ව්‍යාපාර. මොකද හේතුව මම ඒක පහුගිය උපදේශක කාර්ක සභාවල දිගින් දිගටම කතා කරපු එක. මම ඔය ඩීසල් බලාගාර වලට විරුද්ධව විශාල හඬක් නගපු කෙනෙක් පහුගිය කාලෙම. හැබැයි මේ පහුගිය කාලේ මේ ජනාධිපතිතුමා තීරණ ගන්නකම් පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් තීරණ ගත්තේ නැහැ. නිකන් හම්බෙන සූර්ය බලයට නිකන් හම්බෙන හුළඟට ටෙන්ඩර් දාන්න බෑ. ඒවට ජාවාරම් කරන්න බෑ. ඒක නිසා මේ දේශපාලඥයෝ හෝ වේවා රාජ්‍ය නිලධාරීන් හෝ වේවා ඒ අමාත්‍යංශවල ඉන්න යම් උපදේශකයන් හෝ වේවා මේ පහුගිය කාලේ පුරාවටම සමහර දේශපාලන පක්ෂත් සම්බන්ධ කරගෙන සමහර රටවල් සම්බන්ධ කරගෙන එක රටක් යම්කිසි අඩු ආයෝජනයක් එනවනම් තව රටකට ඒකට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දිනවා. දැන් හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ලොකුවට සමාජගත කරන්න උත්සාහ කරා මේ LNG බලාගාරය තුලින් අර එන LNG ආයෝජකයා මේ සමස්ත රටේ විදුලිය කළමනාකරණය කරා කියලා. එහෙම වෙන්නේ නැත්තේ මොකද හේතුව සමස්ත විදුලි පද්ධතිය විශාල ප්‍රමාණයක් ජල විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපිට මෙතනදී ඒ LNG එකෙන් රට පාලනය කරනවා නම් දැන් පාලනය කරන්න පුළුවන් මේ ටෙලිකොමියුනිකේෂන් එක. ඒ කියන්නේ සංනිවේදනය. අද මේ රටේ සංනිවේදනයේ 100ට මම දන්න විදිහට 100ට සමස්ත සංනිවේදන හැකියාවෙන් 90ක් විතර තියෙන පෞද්ගලික ආයතන වලට ඩයලොග් සමාගම ගත්තත් මම මේ වෙලාවේ නම කියනවා. එයාටෙල් සමාගම ගත්තා, හචිසන් සමාගම ගත්තා, ඉතිසෙලා සමාගම ගත්තා. ඒකම ශ්‍රී ලංකා ටෙලිකොම් දැන් 60ක් 50 මේ විශාල ප්‍රමාණයක් කොටස් අයිති මැලේසියන් සමාගමට. ඒක සමස්ත ගත්තොත් අද දත්ත තොරතුරු ඒ වගේම සංනිවේදන සම්පූර්ණ බලය නිකන් හිතන්නකෝ දැන් ගෑස් නැති මේ විදුලිය නැතුණු ගෑස් නැතුණු යම්කිසි කළමනාකරණයක් කරන්න පුළුවන්. සමස්ත සංනිවේදන පද්ධතිය බින්දරන. මොකද මේ සමස්ත සංනිවේදන බලයම තියෙන්නේ විදේශ රටවලට. ඒක නිසා අද මේ අර කොරහයි කිඹුල්ලු දකින්න වගේ බොරු සමාජගත කරන්න උත්සාහ කරනවා. මේව ඔක්කොම ව්‍යාපාර. දැන් දේශපාලන ව්‍යාපාරත් ඇත්තටම දැන් මේ වෙන විට සත්භාවයේම දේශපාලන ව්‍යාපාරත් නෙමෙයි. ඒවත් යම් දේශ මේ අර බහුජාතික සමාගම් වගේම ඒ මුදලට ආයෝජන වලට යම් වැඩපිළිවෙළවල් එක තමයි සම්බන්ධ. ඉතින් ඒක අපිට මේ
මේ ගෝලීය දේශපාලනය තුළ මේ ජියෝපොලිටික්ස් වල විශේෂයෙන්ම එක පැත්තකින් බටහිර රටවල් එක පැත්තෙන් ආසියාවේ රටවල් අතර ඉතාමත් තීරණාත්මක උපාය මාර්ගික ස්ථානයක පිහිටි අපේ රටට විශාල අභියෝග තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙතෙක් කාලයක් මේ රටට ලොකු ගැටලුවක් උනේ කොන්ද පන තියෙන නායකයෙක්වත් උනේ. හැබැයි ඒක නිසා තමයි ජනාධිපතිතුමා ඉන්දියන් ඕෂන් කන්ෆරන්ස් එකට ගිහිල්ලා කිව්වේ මේ රටේ සම්පත් විතරනේ මේ රටේ මුහුදු තීරයක් මුළු ලෝකෙම සෑම ජනතාවකටම අයිති මේක මේ ප්ලැට්ෆෝම් එක කොමන් ප්ලැට්ෆෝම් එකක් මේ පොදු වේදිකාවක්. එහෙම නැතුව මේක එක රටකටෝ එක ජාතියකටෝ එක කණ්ඩායමකට අයිති කරන්නේ නෙවෙයි. ඒක නිසා මේක අපි ඒ සියලු දෙනාටම අයිතිවාසිකම් තියෙනවා කියලා මේ දේවල් භුක්ති විඳින සමසේ. ඉතින් ඒක නිසා එහෙම කොන්දපණ තිබුණා එතුමාට කියන්නේ ඒවා අතීතයේදී එහෙම කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද රජිනගේ මේ අතට දුන්නේ මේස් ගලවලා කියලා නේ කිව්වේ. ඉතින් ඒ වගේ දුර්වල මානසිකත්වයක් තියෙන රාජ්‍ය නායකයෝ මේ රට පාලනය කිරීම තුළ තමයි අපිට මේ මානසිකංශය සිද්ධ වුණේ. මේ එහෙම නැතුව මේක එකපාරට මේ පැය 24 ෝ මේ දවස් 365 උදා වෙච්ච තත්ත්වයක් නෙවෙයි. ඉතින් කාලයක් තිස්සේ ඒ වගේ නෝන්ජල් විවිධාකාර වූ එක එක රටවල් වලට ගැටි වෙච්ච නායකයෝ නිසා අද අපේ රට මේ දේ උද්ගත වෙලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් රටේ ජනතාවට ජයග්‍රහයි මාවතක් උදා කරන්න මේ අපේ වැඩ පිළිවෙලත් එක්ක. සුතේ ඔබතුමන්ට කමල් ජයවර්ධන මන්ත්‍රීතුමනි දැන් මේ මතුණු කාරණාවන් පිළිබඳව ඔබතුමන්ගෙන් පිළිතුරු අපි අපේක්ෂා කරනවා වගේම මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ට කාලය තිබෙනවා නම් පැහැදිලි කර ගැනීමක්. දැන් මේ අපේ සංවාදය ඇතුලේ මතුවෙච්ච පොදු කාරණාවක්නේ 1977 අපි වෘතාර්ථකයට ගියායිත් එක්ක අපේ යමින් තිබුණු ආර්ථික ගමන කඩා වැටුණා. ඒකත් එක්ක අපේ ගමන වෙනස් වුණා කියන කාරණාව. දැන් අපි දකිනවා බොහෝ වෙලාවට සමගි ජන බලවේගය කියන කාරණාවක් තමයි අපි එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. අපි අලුත් පක්ෂයක්. අපි අලුත් ප්‍රතිපත්තියත් එක්ක යන්නේ කියලා. සමගි ජන බලවේගය මේ රටේ දැන් තියෙන විකල්ප ආණ්ඩුවනේ. ආණ්ඩුවක් ලැබුණොත් එහෙම මේ ආර්ථික ප්‍රතිපත්තියේ මේ ඉස්සරහට යනවද නැත්නම් වෙනත් ආර්ථික මොඩලයක් තියෙනවද? මේ ප්‍රියන් මේක නිකන් අර ගෙදර ඉන්න හැමට තඩි බානවා වගේ වැඩක්. 77 ආර්ථිකයට බැන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාවට බැන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාවටත් එහාට ගිය ව්‍යවස්ථාවක් සම්මත කරගත්තේ 20 වෙනි සංශෝධනයේ. එතකොට ඔය මේ අපේ විජිත හේරත් සහෝදරයා ප්‍රකාශ කරා වගේ ට්‍රිලියන 2ක් ණය ගත්ත රටේ ට්‍රිලියන 5ක් දක්වා ණය ගන්න කටයුතු කරා මේ අවුරුදු 10ක් ඇතුළත. ඉතින් ඒකේ ආනිසංසෙ. ඉතින් ඒ නිසා අපි තමයි දැන් ඒ පහුගිය රජය අවුරුදු 9කටම ගත්තේ ට්‍රිලියන 5යි. ඒතර කලින් 2යි 7යි. ඒතර ඔබතුමාලා අවුරුදු 5ක් 4 මාරක් වගේ කාලයකදී ට්‍රිලියන 6ක් අරගෙන මොනවද කරේ? හරි මම පැහැදිලි කරන්නම් මගේ මේ කියාගෙන ආවේ කියලා. එතකොට ප්‍රියාල් දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ප්‍රියාල්. මොකද අපි යන ගමන කොහොමද? විශේෂයෙන්ම මේ රට ගොඩ ගන්නට අවශ්‍ය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ආර්ථික වැඩපිළිවෙල මේ රටේ ජනතාව දැනගත යුතුයි. අපි මේ වන විට ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය තුළ සංචාරක වගේම දීවර ගොවි ඒ වගේම අනිකුත් සියලුම ශ්‍රේෂ්ඨ ආර්ථික සෞඛ්‍ය අධ්‍යාපන මේ සියලුම ශ්‍රේෂ්ඨ සඳහා අපේ වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම උගතුන් බුද්ධිමතුන් ආචාර්යවරු මහාචාර්යවරු වෘත්තීයවේදීන් සහ ඒ විෂයට අදාළ മന്ത്രിවරු. දැන් ආර්ථිකය ගැන ගත්තොත් ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමන් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී රාන් වික්‍රමරත්න මැතිතුමන් මේ වගේ කණ්ඩායමක් එක්ක ඒ ආචාර්යවරුත් සමග මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පිමුරුපත් සකස් කරමින් යනවා. එතුමා කලින් ආණ්ඩුවේ තිරියනේ. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් පැහැදිලි කරනකම්. හරිද? එතකොට ප්‍රියාන් මේ රටට අලුත් ආර්ථික දැක්මක් අවශ්‍යයි. මොකද දැන් මේ රට බිඳුවට වැටලා තියෙන්නේ. මේ රට මේ බිඳුවට වට්ටලා තියෙන්නේ. හරි මේක මේ වැටිච්ච එකක් නෙමෙයි. මේ හිතාමතා රට වට්ටපු තැන. හරි දැන් උදාහරණයකට හිතන්න රටකට අවශ්‍ය කරන සාමාන්‍ය මේ වර්තමාන 21 වෙනි සියවසේ අවශ්‍ය කරන එකක් තමයි ගෙදර ගෑස් කුකර් එක. ගෑස් ලිප මේ ගෑස් සිලින්ඩරේ. අද ගෑස් සිලින්ඩරයක් තියාගන්න බැරි තත්ත්වයට මේ රට අනාරක්ෂිත වෙලා තියෙනවා ගෙදරක. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නාව රජය ගෑස් සිලින්ඩරයක් තියාගෙන ගෙදර ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයට රටපත් කරලා තියෙනවා. දැන් එතකොට මේ රජයේ මැති ඇමතිවරු මොකද කිව්වේ? ප්‍රධාන වශයෙන් ඇමතිවරු දෙන්න මොකද කිව්වේ? අපි සංයුතිය වෙනස් කළා නෑ. මේ සංයුතිය වෙනස් වෙලා නෑ. මේ ගෑස් කුකර් වල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.
හරි එහෙම නැත්නම් ඒ බටන අලවලයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වා. දැන් ජනාධිපතිතුමාට දුන්නානේ කමිටු වාර්තාව. කමිටු වාර්තාවේ මොකද්ද තියෙන්නේ? සංයුතිය වෙනස් කරලා තියෙනවා. හරිනම් මේ සභාපතිවරු ඉන්න ඕනේ හිරේ. හරි මේ පෞද්ගලික ආයතන සහ මේ කොම්පැනි ආරක්ෂා කරනවා මේ රජය. නැත්තම් කොහොමද මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි මේ අත්අඩංගුවට අරන් නැත්තේ? හරි පළවෙනියෙන්ම ලීටරේ කරා ගෑස් සිලින්ඩරේ. රුපියල් 100කින් ගෑස් මිල වැඩි කරා. ඊට පස්සේ මේගොල්ලෝ ලාභය උපය ගන්න මොකද කරේ? සංයුතිය වෙනස් කරා. ප්‍රමිතිය අඩු කළා. හරි අන්තිමට මොකද උනේ? දරුවෝ 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ ජීවිතය අහිමි වුණා. කුස්සි විනාශ වුණා. ඊයේ දවසේ විතරක් කුස්සි 24ක් ගිනිපත් වුණා. හරි එතකොට මේගොල්ලන්ට වන්දි දෙනවද? මේ ජීවිත වලට වෙච්ච හානිය, මේ මිනිස්සුන්ගේ කකුල් අතපය කැඩිච්ච ඒවා, පිලිස්සුම් තුවාල, මානසික ආතතිය. හරි දැන් උදාහරණයකට ගත්තොත් සමහර අය ගෙදර ගෑස් සිලින්ඩරේ තියෙනවා එනකොට ගෑස් සිලින්ඩරේ උයන්නේ කඩෙන් කෑම ගේනවා. ඇයි බයයි? හරි එතකොට රටක් දියුණු කරන්න පුළුවන්. මේ ප්‍රාථමික අවශ්‍යතාවයක්වත් සපුරන්න බැරි ආණ්ඩුව. එතකොට තෙල් ප්‍රශ්න ගැන කතා කරා. තෙල් ප්‍රශ්න ගැන කතා කරපුවා එමත්තුමා මොකද කියන්නේ? අපි ඉල්ලුම අඩු කරන්න මිල වැඩි කරනවා කියලා. මේක හතර බීරි කතාවක් නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට වාහන වල යන්න එපා. එක්ක උඹලා පයින් ඵලයන්, එහෙම නැත්නම් ගොන් කරත්තේ ඵලයන්, එහෙම නැත්නම් බස් එකේ කෝච්චියේ ත්‍රිවිල් එක යන්න බෑනේ. පුත් සයිකලේ ඵලයන් කියලානේ කියන්නේ. එතකොට විකල්පයක් දෙන්න එපයි. ඒ දෙන විකල්පය එහෙමනම් සාධාරණ වෙන්න එපා. දැන් බස් එකේ යනකොට අපි දන්නවනේ බස් එකේ ප්‍රියාල් කොහොමද මිනිස්සු යන්නේ කියලා. හරි ෆුට් බෝඩ් එකේ එල්ලිලා තෙරපිලා ඔලු කඩාගෙන බෙලි හලාගෙන යන්නේ. කෝච්චිය ගියත් එහෙමයි. එතකොට එහෙමනම් පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා තමයි ඒක කරන්න ඕනේ. දැන් අපේ මధుර മന്ത്രിතුමා නම් පාර්ලිමේන්තුවේ බෝට්ටුවේ. එතකොට මන්තුමා මේ පොදු ප්‍රවාහනය දියුණු කරොත් තමයි ඒ විකල්පෙට යන්න පුළුවන්. එතකොට මේ රජය නියෝජනය කරන ඇමතුමා මොකද කරන්නේ? මේ රජය නියෝජනය කරන මේ ඇමතුමා කියනවා සැපයුම් ඉල්ලුම අඩු කරන්න මිල වැඩි කරනවා කියලා. මේ වගේ මං දන්නේ බොළඳ අදහස් තියෙන ඇමතිවරු නම් මේ රජය පාලනය කරන්නේ මේ රට කොහෙටද යන්නේ? හරි? එහෙමනම් කරන්න තිබ්බේ පොදු ප්‍රවාහන සේවය මීට වඩා දියුණු කරන්න. පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය කරන පහසුකම් දෙන්න. එතකොට මිනිස්සුන්ට යන්න විකල්පයක් තියෙනවා. විකල්පයක් නැතුව එකපාරට මිල වැඩි කරලා වැඩක් තියනවද? දැන් ලීසින් ටික ගෙවා ගන්න විදියක් නැහැ. ගෙදර වාහනේ තියාගෙන වාහනේ පිය වාහනේ දිහා බල ඉන්නවා. දැන් සංචාරක ශේෂ්ත්‍රයේ නියලිච්ච මේ කුලි රතර යොදුරන්ට ඒ අයට යන්නේමක් නැහැ. හරි? මොනිටෝරියම් එක ගෙවා ගන්න විදියක් නැහැ. අමූලික පට්ටපල් බොරුවක් කරලා තියෙන මේ මොනිටෝරියම් එක හරහා. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ මිනිස්සුන්ට ඇයි මේ විදියට පන්න ගහන්නේ? මේ මිනිස්සු මීට වඩා ඉවසයිද කියන ප්‍රශ්නේ මට තියෙනවා. සුති ඔබතුමන්ට උදේන කිරිතගොඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන් ඔබතුමන් නීතිඥයෙක් නිසා මේ මතුණු කාරණා කොට වඩා පරිබාහිර කාරණාවකුත් මම මතු කරන්නේ ඒවට පිළිතුරු දෙන්න ගමන් ඔබතුමන්ගේ වෙලාව අනුව ඒට පිළිතුරු ලබා ගන්න. දැන් මේ මෙතුමන් අවසානයේ මතු කරන කාරණාව ලීසින් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ හැමදාම මැසිවිලි නැගෙනවා. දැන් හොඳම උදාහරණයක් මේ වෙනකොට සාමාන්‍ය ටැක්සි සේවාවල බොහෝ දෙනෙක්ගේ වාහන ලීසින් ආයතන අයිති කරගෙන අවසන්. රජය යම් සහනයක් ඔවුන්ට ලබා දුන්නා. නමුත් ඔවුන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැති බවක් පේන්න තියෙනවා. මේකට කිසියම් ආකාරයක නීතිමය සහනයක් ලබා ගන්න පුළුවන්ද ජනතාවට? ප්‍රියල් මෙහෙමයි. දැන් මේක මේ මොරටෝරියම් ෆැසිලිටි එක දෙන්න පටන් ගත්තේ කොරෝනා වසංගතයත් එක්ක. හැබැයි මේ රටේ සංචාරක කර්මාන්තේ බිඳ වැටෙන්න ගන්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක 2019. ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක බිඳ වැටිච්ච සංචාරක කර්මාන්තේ යන්තම් ඔලු උස්සන්න පටන් ගන්නේ මේ දෙසැම්බර් මේ සංචාරක සමය කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇත්තටම සංචාර කර්මාන්තයේ නිරතව හිටපු ඒ ප්‍රියදුරන්ට, ඒ වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයට, ඒ වගේම ව්‍යාපාර සංචාර ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර කරමින් සිටි සියලු දෙනාටම ආර්ථික ප්‍රශ්න ඇතිවෙයි. ඒ තුලින් තමයි පළවෙනි ඔය මොරටෝරියම් ෆැසිලිටි එක දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ කොරෝනා සම්බන්ධයෙන් නෙවෙයි. ඒතර ඒ අවස්ථාව වෙනකොට ඇත්තටම ලීසින් සමාගම් වලින් ඉල්ලීමක් කරා රජයේ විදිහට මේ අවශ්‍ය සහන පාරිභෝගිකයන්ට ලබා දෙන්න, ගනුදෙනු කරනට ලබා දෙන්න කියනවා. නමුත් ඒකේ ප්‍රමාදයක් තිබ්බා. හැබැයි ඊට පස්සේ කොරෝනා වසංගතයත් එක්ක නැවතත් මොරටෝරියම් ෆැසිලිටි එක අවස්ථා දෙකකදී දීර්ඝ කරා. මේ දෙසැම්බර් මාසේ 30 වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. ඒ තත්ත්වය තුළ විශේෂයෙන් ගෙවීමේ අපහසුතාවයන් පවතින ලීසින් වාරික අඩු කිරීම, මේ වගේම ලීසින් පොලි අඩු කිරීම මේ සියල්ලම රජය විසින් කරලා තියෙනවා. හැබැයි යම් පෞද්ගලික මූල්‍ය ආයතන ඒගොල්ලන්ගේ මූල්‍ය
කටයුතු පවත්වාගෙන යනකොට ඔවුන්ට තියෙන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මොකද ඔවුන් ආයෝජනය කරලා තියෙන්නේ නැවතත් ජනතාවගේ මුදල්. ඒ ජනතාවගේ මුදල් වලට සාධාරණ පොලියක් බලාපොරොත්තුෙන් ජනතාව ඉන්නවා. ඒතර ඒ පොලිය ලබා දෙනකොට මේ ඩිෆෝල්ටර්ස්ලා, ඒ කියන්නේ ගෙවන්න බැරි වෙච්ච අයගේ මුදල් අය කර ගැනීම ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක නිසි ආකාරයෙන් මැදිහත් කළමනාකරණය කරගත්තේ නැත්නම් මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනවා. මූල්‍ය ආයතන කඩාගෙන වැටුනොත් මේ රටේ ආර්ථිකය නැවතත් අපි බලාපොරොත්තු නොවන්නා වූ ඉසව්වකට තවදුරටත් පහතට යන්න හැකියාවක් තියෙනවා. නමුත් අපි දන්න අධිකරණ ක්ෂේත්‍රයේදී නීතිඥවරයෙක් විදියට විශේෂයෙන් පසුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක මේ අධිකරණ කටයුතු ගොඩාක් අඩපණ වුණා. හැබැයි ණය ගෙවීම සම්බන්ධ නඩු පැවරීමේදී ඒ අපි ණයකරුවන් ඒ ණය ගැතියන්ට විශේෂ සහන ලබා දීම සඳහා සාධාරණයක් කිරීම සඳහා අධිකරණය පවා මැදිහත් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මේක ගැටලුවක් කියන එක සම්බන්ධයෙන් මම තවදුරටත් ඉන්නවා. මොකද මේ 2021 සංචාරක සමය අපිට සාර්ථක කරගන්න බැරි වුණොත් ඊළඟ අවුරුද්දට මේ ප්‍රශ්න ඉස්සරහට යනවා. මොකද අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රේ පෝටල් ආරම්භ කරලා ඒ ව්‍යාපාර ආරම්භ කරලා මැද නැවතිලා තමන්ගේ ආයෝජන සියල්ල මෙතන හිර වෙලා ණය ගව ගන්න බැරුව ඉන්න පිරිසක් ඉන්නවා. ඒ සඳහා තමයි මොරටෝරියම් ෆැසිලිටි එක අත්‍තරම ඉන්ට්‍රොඩියුස් කරේ. හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි ආපහු අර ගෙවන්න බැරි වෙච්ච පොලියට නැවත පොලියක් ගෙවනවා. මේ සම්බන්ධයෙන් ඇත්තරම මූල්‍ය ආයතන ඒ වගේ මහ බැංකුව තවදුරටත් සිතා බැලිය යුතු තත්ත්වයක් ඉන්නවා කියන එක සම්බන්ධයෙන් මම පුද්ගලිකව විශ්වාස කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ වටේ කතා කළ යුතු විශේෂ දෙයක් තියෙනවා. මම හිතන්නේ මම හැම වෙලේම බලන්නේ මధుර වගේම පොඩ්ඩක් අපි අලුත්ව හිතන්නට ඕනේ. අලුත් ආයෝජන මාර්ග මේ රටට ගේන්න ඕනේ කියන තැන. අපි දන්නවා මේ රටේ නීති අධ්‍යාපනය ඉස්සර සීම වෙලා තිබ්බේ විශ්වවිද්‍යාල වලට සහ නීති විද්‍යාලයට. හැබැයි අද අපි දකිනවා පුද්ගලික විශ්වවිද්‍යාල ඇවිල්ලා පුද්ගලික විශ්වවිද්‍යාල තුලින් තමන්ගේ අධ්‍යාපනය ලබාගත් දරුවන් මේ රටේ නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන තැන් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක හරි හොඳ දෙයක්. හැබැයි අපි දකිනවා සමහර ක්ෂේත්‍රයන් අපිට විවෘත කරගන්න බෑ. අපි දන්නවා විශේෂයෙන් මාලදිවයිනේ දරුවෝ ලංකාවේ ඇවිල්ලා අධ්‍යාපනය කරනවා. විදේශ රටවල ශිෂ්‍යයන් පෙරදින විශ්වවිද්‍යාලයේ සමහර පීඨ වෛද්‍ය පීඨයේ පවා බුරුමෙන් ඇවිල්ලා ශිෂ්‍යෝ යම්කිසි හුමාරු වුන් ඇවිල්ලා තමන්ගේ අධ්‍යාපනය හදාරනවා. හැබැයි අපිට මේ මුදලට අධ්‍යාපන කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරන්නට බැරිද? අපි දකින දේ තමයි පුද්ගලික විශ්වවිද්‍යාල කියන එක මාෆියාවක් කියලා සලකන යුගයක්. ඉතින් අපි 88 89 කාලේ උසස් පෙළ කරපු ශිෂ්‍යෝ ඒ කාලේ වෙනකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අපේ විද්‍යාරත්න මැතිතුමාට මතක ඇති ඒ සම්බන්ධ ඒ උද්ඝෝෂණ වලට සහභාගී වෙච්ච පුද්ගලයෝ විදිහට අපිත් ඒ කාලේ දැක්කේ මේක විශාල බිල්ලෙක් විදිහට. හැබැයි මම හිතන්නේ අද කාලේ දිහා බලනකොට මම හිතන්නේ වෙනත් රටවල් විශේෂයෙන් තමන්ගේ ආර්ථිකය සකස් කරගන්න මේ අධ්‍යාපනයේ විකිණීමේ අධ්‍යාපනයේ ගුණවත් හරයාත්මක වටිනා අධ්‍යාපනයේ විකිණීමේ වැඩ කටයුතු වෙනවා. මේ සඳහා අපි අලුත් මූණුවරකින් බලන්න ඕන. මොකද අපේ කතිකාචාර්යවරු ආචාර්යවරු අපේ දරුවන්ට හොඳ ප්‍රවේශයක් ඔවුන්ගේ වෘත්තීය ප්‍රවේශයක් ලබා දෙන්න, ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම එක තැනකදී කියවුණා මම හිතන්නේ අපි මේ ඇත්ත වසන් කරනවා කියලා. ඇත්ත වසන් කරන්නේ අපි දෙදෙනාම කතා කරාවෙත් මේ රටේ යම්කිසි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට අපි එකතු වෙලා විසඳුම් හේවිය යුතුයි කියන තැන ඉඳලා තමයි අපි මේ කතා කරන්නේ. ඒ වගේම මම හිතන්නේ අපි මොන තීරණ ගත්තත් දේශපාලනයේදී බැනුම් අහන්නේ 225 විතරයි. හැබැයි අපි දන්නවා දේශපාලඥයෝ අවුරුදු 5න් 5ට මාරු වෙන ආණ්ඩු බලය විපක්ෂයට යනවා, විපක්ෂ බලය ආණ්ඩුවට එනවා. මේ තත්ත්වය තුල හැබැයි 225 බැනුම් අහලා මේ ජනතාවගේ කෙරෙහි ජනතාවගේ මනසේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ යම්කිසි ගැටලුවක් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ අවිශ්වාසය ජනිත කිරීමේ ව්‍යාපාරයක් යනවා කියන එක මම තදින් විශ්වාස කරනවා. මොකද අපි දකිනවා මේ හැබැයි මේ අවුරුදු 30ක් 35ක් ඉන්න නිලධාරීන් රටේ ප්‍රධාන නිලධාරී තන්ත්‍රයේ ඔවුන් මොනවද කරන්නේ? මధుර මන්ත්‍රී කිව්වා වගේ අපි සමහර වෙලාවට අමාත්‍යාංශ උපදේශක කාරක සභාවල යම්කිසි ප්‍රශ්න මතු කරනකොට ඒවට උත්තර දෙන්න වෙනත් පැත්තකින් ඇවිල්ලා අපිත් එක්ක ගැටුම් ඇති කරගන්න මට්ටම නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. මොකද ඔවුන්ගේ ඒකාධිකාරය තුළ අවුරුදු 30ක් හතිලා දැන් පුළුවන් නම් තවත් විශ්‍රාම වයස වැඩි කර ගැනීම සඳහා ඔවුන් යෝජනා වෙනවා. ඒතර මේ தත්ත්වය තුළ ඔවුන් තමයි මේ රටේ පරිපාලනය ගෙනියන්නේ. මේ දේශපාලඥයා තමයි බැනුම් අහන්නේ. අර සියලුම කුණු බේරවල බැක්කට යනවා බොක්කට යනවා වගේ බැනුම් අහනවා. තමුන්නාන්සේලා වගේ මාධ්‍ය ආයතනත් උදේට ඇවිල්ලා පැයක් 30 දේශපාලඥයන්ට බනිනවා. හැබැයි මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද? අපි හැමෝම බලන්න මොකද අපි මේ 225 විත්තේරත් සහෝදරය ඇතුළු මේ සියලු 225 එළියට ගියත් තවත් 225 මේ රටේ ආණ්ඩු බලයට එන්න ඕනේ. පාලනය කරන්නට ඕනේ. මේක තමයි රටේ තියෙන ව්‍යුහය. එහෙම නැත්නම් මේක වෙනස් වෙනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙනවා නම් එදා වෙනකම් මේ තියෙන තත්ත්වය. ඒ හින්දා මම හිතන්නේ මේකේ විශ්වාසය ගොඩනගා ගත්තේ නැත්නම් අනාගතේ මේ රටේ ලේවිලක් බවට පත් වේවි. ඒ වගේම අර අපි දැක්කා ගඩාෆි හිටපු ලිබියාවට මොකද උනේ කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ විශ්වාසය නැති කිරීම තුළ
ජනතාවට ඒ විශ්වාසය අපි ලබා දුන්නේ නැත්නම් හෙට දවස අඳුරු විය හැකි. ඒ අඳුරු විය හැකි රට ඉස්සරහට ගෙන යාම සඳහා අපි මං හිතන්නේ එකතු වෙලා 225 අපි හරයාත්මක දේවල් පාර්ලිමේන්තු මෙතුමන්ලා අපි කතා කරන දේවල් වල මාධ්‍ය වල යන්නේ මොනවද? මොන හරි වැරදි වචනයක් කිව්වොත් ගැටුමක් ඇති කරගත්තොත් ඒ දේ තමයි මාධ්‍ය වල ප්‍රමුඛත්වය දෙන්නේ. අන්න ඒක නවත්තලා ඒ හරයාත්මක දේවල් මෙතුමන්ලා විවාද වලට සහභාගී වෙනකොට අපි විවාද වලට සහභාගී වෙනකොට අහන් ඉන්න සමහර දේවල් අපි දැනගන්න අලුත් කරුණු සහ ඒ සියල්ල සම්බන්ධයෙන් කිසිම තැනක යනවද කාවින්ද නැහැනේ. අපි දෙන්න බැනගත්තා නම් පහෝදාර මාධ්‍ය වල අපි දෙන්න ඉඳී. හැබැයි අපි හරි දෙයක් කිව්වොත් මාධ්‍ය වල නෑ. මම හිතන්නේ මාධ්‍ය වලින් මම ආරුණික ඉන්නවා 2022 අලුත් විදියට හිතන්න අපි ධනාත්මක විදියට ඉස්සරහට යමු ඍණාත්මක දැක්ම අයින් කළා. එහෙම වුණොත් විතරයි ධනාත්මක ජනතාවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. සුදේවතුමන්ට ඒ වෙනාවට අපේ එකඟයි සෑම විටම විශේෂයෙන්ම වගකීතු ජාතික නාලිකාවක් හැටියට අප ඕනෑම විටක ඒ මාධ්‍ය සදාචාර රකිමින් සංවර්ධනාත්මක ගමනක් යන්නට සූදානම් බව විශේෂයෙන් මතක් කරන අප එවන් ගමනක් ආවවත් අප විශේෂයෙන්ම සිහිපත් කරනවා. විජිත හේරත් මන්ත්‍රීතුමනි දැන් මතුණු කාරණාවන් එක්ක අපි ඉදිරියට යමු මේ වටය තුල. ඇත්තටම රට පාලනය වෙන්නේ දේශපාලනයෙන්. අපි කැමති වුණත් අකමැති වුණත් දේශපාලන තීරණ වලින් තමයි ගෑස් මිල තීරණය කරන්නේ, සීනි මිල තීරණය කරන්නේ, හාල් මිල තීරණය කරන්නේ, රටේ ආර්ථිකය සහ නිකුත් කටයුතු පිළිබඳ තීරණ ගන්න. හොඳ දේශපාලන බලයක් තිබුණොත් රටට හොඳයි, නරක වුණොත් රටට නරකයි. ඉතින් ජනතාව දේශපාලඥයන්ට බනින්නේ, දේශපාලනයට බනින්නේ නරක නිසා. ඉතින් උදේට පත්තරේ කියවන්න ගියාම පත්තරවල තියෙන දේවල් දැක්කම මාධ්‍යවේදියාට සිද්ධ වෙනවා ඒවා විවේචනය කරන්න. ඉතින් ඒක තමයි අද වෙලා තියෙන තත්ත්වය. ඇත්තටම දේශපාලනය හොඳ පැත්තකට ගැනීමේ අරමුණෙන් තමයි මේ රටේ බහුතරයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දි දුන්නේ. එතුමා දේශපාලඥයෙක් නෙමෙයි, හමුදාවේ හිටපු නිලධාරියෙක්. ඒ වගේම ආරක්ෂක ලේකම් කාලේ යම් යම් වැරදිකුත් කරලා තිබ්බා කියලා පෙනුමක් තිබුණා. ඉතින් ඒකත් එක්ක ලොකු විශ්වාසයක් එක්ක ඡන්දි දුන්නා. කොන්ද පණ තියෙන කෙනෙක් කියලා තමයි දුන්නේ. මෙතුමාගේ කොන්ද පණ තියෙන නායකයෙක් ඕනේ කියලා. ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොන්ද පණ නැහැනේ. පාන් රාත්තලට තියෙන සහතික මිල අයින් කරනවා කොන්ද පණ තියෙනවනම්. හාල් මිලේ පාලනය ඉවත් කරනවා කොන්ද පණ තියෙනවනම්. මිල පාලනය කියන එක පාරිභෝගික අධිකාරියෙක් කරන්න ඕනේ දෙයක්. ඒකට තමයි හමුදාවේ හිටපු මේජර් ජෙනරල් සාන්ත දිසානායක වෙතෙන්ට දැම්මේ. පාලන මිල පවත්වගෙන යන්න. දැන් මොකද්ද කරන්නේ? දැන් සියල්ලෙම පාලන මිල අයින් කරනවා. දැන් එතකොට පාන් මිල තීරණය කරන්නේ බේකරි කට්ටිය, හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ, අනිකුත් සියලු භාණ්ඩවල මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාරිකයෝ. සීනි වලටත් පාලන මිලක් නැහැ. ඒතර ආණ්ඩුවක් මොකටද? ඇත්තටම ගත්තම තව ටිකක් කලකට තෙල් මිලත් එහෙම කරයි. දැන් ආණ්ඩුව පෙට්‍රල් නීතික සංස්ථාවේ 95 පෙට්‍රල් රුපියල් 23කින් වැඩි කරනකොට IOC එක 26කින් වැඩි කරනවා. කොන්ද පණ තියන නායකයා තීන්දුව ගන්න එපා නේ. ඉතින් අද වෙලා තියෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ කොන්ද පණ තියෙන ඇති නායකයෙක් බිහි කරන්න තිබිච්ච එක සම්පූර්ණ පුස්සක් වෙලා තියෙනවා. තරුණයෝ අර තාප්පවල ඇඳපු සිතුවම් ඉතුරු භාගේ ඇඳගන්න විදිහක් නැති වුණා. ඒ භාගේ එහෙම දැන් වෙයිලෙන්ද තියෙනවා තාප්පවල. ඒක පින්තාරු කරන්නේ නැහැ. ඇයි? ඒ සිහින සියල්ල බොඳ වෙලා තියෙන්නේ. ඒ බොඳ වෙන තත්ත්වයේ ඇති කරේ පාලකයා. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදේ නිකන් ඇති වුණා නෙමෙයි. ඇති කරා. දැන් මම සරල උදාහරණයක් ගන්නවා. චීන නැවට දැන් මේ කුණු නැවකට අපිට සල්ලි ගෙවන්න උනානේ. ඉතින් මේක මේ රටේ ස්වභාවිකව කොරෝනා නිසා ඇතිවෙච්ච අර්බුදයක් නෑනේ. මේ පාලකයෝ ගත්ත ඔලොමොට්ටල තකතිරු තීන්දුව නිසා කෝටි ගානක වන්දියක් අපිට ගෙවන්න උනා. අන්තිමට වෙච්ච දේ තමයි රටේ මහ ජනතාවගේ දැන් මේ පෙට්‍රල් ඩීසල් ලාම් තෙල් වැඩි කරන්නේ. ඒක වයින් තමයි ගෙවන්නේ. එතකොට පෙට්‍රල් ඩීසල් වැඩි කරාම බස් ගාස්තු වැඩි වෙනවා, පාන් ගෙඩිය වැඩි වෙනවා, ආප්පේ වැඩි වෙනවා, තේක වැඩි වෙනවා, ඔක්කොම වැඩි වෙනවා. ඒතර මුළු රටටම බලපාන. දැන් බස් ගාස්තු 125කින් වැඩි කරාම දැන්ටම සාකච්ඡා. ඒතකොට හැම භාණ්ඩයක්ම මිල වැඩි. මුළු සමස්ත ආර්ථිකයටම බලපානවා. ඒතර අර චීන නැවට කෝටි ගානක වන්දියක් ගෙවලා දැන් ඒකේ වාඩුව ජනතාවගෙන් ගන්න. ඉතින් හරිනම් ගන්න ඕනේ ඒ තීන්දුව ගත්ත ඇමතිවරයාගෙන්. නැත්තම් ආණ්ඩුවනේ. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මේ තීන්දුව ගත්තට දෙන්න ඕනේ. මේ වන්දිය බාර දෙන්න. නමුත් ජනතාවට බාර දෙන්න. ආර්ථිකේ නිකන් වැටුණා නෙමෙයි වැට්ටුවා. ඒකයි මේකේ ප්‍රධාන දේ තියෙන්නේ. රටේ ජනතාව දන්නවා ආර්ථිකයේ මේ ස්වභාවික ක්‍රියාවලියක් ඇතුලේ වැටුණා නොවේ. පාලකයන් විසින් හිතාමතාම මේ ආර්ථිකේ වට්ටනවා. ඒක තමයි ඇත්ත කතාව. අද ණය ගන්න එක සහ විදේශ ආයෝජන එන එක. ඇත්තම ගත්තොත් රටේ ගත්ත ණය ප්‍රමාණයට අපි මොනවද නිෂ්පාදනය කළා තියෙන්නේ? අපි මොනවද රටට දායාද කළා තියෙන්නේ? හිටපු විගණකාධිපතිවරයා ඉතා පැහැදිලිව කිව්වා ට්‍රිලියන 11ක් ගන්නකොට වත්කම් තියෙන්නේ ට්‍රිලියන 1.0 ගාන ට්‍රිලියන 2කට ආසන්න. ඒක ඉතුරු නැහැ.
හරිනේ 40ක් 50ක් එක්කෝ ජර්සි දූපතේ නැත්තම් පැන්ඩෝරා වල කොහේ හරි තමයි. ඉතින් ඔය ගත්ත ණය වලින් කරපු ආයෝජන වලින් රට හැදුවනම් ඇත්තටම දැන් අපි ණය ගන්න ඕනි නෑ. ණය ගන්න ඕනි තත්ත්වය දැන් පැනලා. හැබැයි එන්න මේක වර්ධනය වෙනවා. අද ආයෝජකයෝ එන්නේ නෑ. පෝට් සිටිය නෙමෙයි මොන සිටිය හැදුවත් ආයෝජකයෝ එන්නේ නෑ. ඇයි? රට බංකොලොත්නේ. ආයෝජකයෝ බලන්නේ මේ රටේ උද්ඝෝෂණ තියෙනවද වැඩ වර්ජන තියෙනවද ඒවා තුන්වෙනි හතරවෙනි කාරණා. ඒවත් බලපානවා. නමුත් ප්‍රධාන මේක මොකද්ද? ආර්ථිකයේ ස්ථාවරද ශක්තිමත්ද? දේශපාලන ස්ථාවරත්වය නෑ. ආර්ථිකයේ මයිනස් ඍණ. මේ ඍණ තත්ත්වය විතරක් නෙමෙයි. ණය ගෙවීමේ හැකියාව. ෆිච් රේටින් CCC මයිනස් තිබුණා. දැන් ඒක ඩබල් C වලට වැටුණා. ඩබල් C වලට කියන්නේ තවත් පල්ලයට වටනවා. ඉතින් මොන ආයෝජකයද ලංකාවට එන්නේ? බංකොලොත් වෙන රටක ආයෝජනය කරන්න ආයෝජකයෙ එන්නේ නැහැ. රටේ ආර්ථිකයේ ශක්තිමත් ස්ථාවරව ඉස්සරහට යනවා කියලා අපි පෙන්වුවොත් පමණයි ආයෝජකයෝ එන්නේ ණය ගන්න පුළුවන් වෙන්නේ. අද ණයවර ලිපි නිකුත් කරගන්න බැරි වෙලා තියෙනවා. කිරිපිටි අර්බුදේ බාණ්ඩ ගෙන්වීමේ ප්‍රශ්නය ඇතිලා තියෙන එක තවත් හේතුවක් තමයි LC ඕපන් කරගන්න බෑ. මොකද LC ඕපන් කරන ඒ රටවල කම්පැනි දිගු කාලයක් දෙන්න කැමති නෑ. මොකද රටේ ආර්ථික තත්ත්වය එන්නෙන්නම නරක වෙනකොට ඒගොල්ලෝ කොන්දේසි දානවා මාස 6ට LC ඕපන් කරන්න බෑ. ඒක මාසෙට බස්සමු. එහෙම ඒවට එනවා. ඊළඟට මේ ඩොලර් ප්‍රශ්නෙත් එක්කත් LC ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඒතර එහෙම වෙන්නේ මේ ආර්ථිකයේ වට්ටපුණ එක නිසා. අපේ රටේ මේ තත්ත්වය මේ මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට පුද්ගලිකව වගේ කියන්න ඕනේ. එතුමා මේකේ අවසාන පුරුක මිත්‍යයට හේතු වෙච්ච කෙනා. හැබැයි මේ කාලාන්තරයක් තිස්සේ අරගෙන ආපු වැරදි ආර්ථික මොඩලේ නිසා අපි එන්නෙන්නම ණය උගුල හිර වෙනවා. ආයෝජකනේ එන්නෙත් නැහැ. රටක් විදිහට අපි ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙනවා. දැන්වත් ඒකෙන් ගොඩේන පාරක් මේ ආණ්ඩුවෙන් එන්නෙත් නැහැ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ රටේ සාතිසේ බහුතරයක් බලාපොරොත්තු වුණා. මෙතෙක් ආපු ඉතිහාසය වෙනස් කළා නව හැරුමකට යයි කියලා. මෙතුමන්ලා කිව්වා පෝට් සිටි ආවම ආර්ථිකය හැර වෙනවා කියලා. එදා ඔහොම කිව්වා. අර කළුසල්ලි සුදු කරන පනත ගෙන වෙලාවෙ කිව්වා. මේක තමයි රටට ඩොලර් විදේශගත සල්ලි ගොඩක් එන හැරුම් ලක්ෂය කිව්වා. හැරුම් නැහැ. ඒ පනතෙන් පස්සේ සල්ලි ආවද රටට? නෑනේ. කො අපිට කියන්න කොච්චර ආවද කියලා? නෑ. පෝට් සිටියෙන් පස්සේ මොකක්ද ඇති වෙච්ච හැරුම් ලක්ෂය? නෑ. ඉතින් ඕවා නිකන් සුරංගනා කතා. ඒ නිසා ඔබතුමාලානේ එහෙම කියන්නේ එහෙම මේ කළුසල්ලි සුදු කරන මේ පනත් ගෙනාවේ නෑ. ඒ ඔබතුමා කියන පනත. මොකද ඒ පනත? එහෙම කළුසල්ලි සුදු කියන පනත් ගෙනාන වෙලාවට කළුසල්ලි ගෙනල්ලා මේට. ඒ පනත මොකද කියන්නේ? ඔබතුමානේ කියන්නේ දැන්. හරි පනත මොකද කියන්නේ? ඔබතුමා කිව්වේ එහෙම පනතක් කියලා. මං හරි මං කියන්නේ පනත මොකද්ද කියලා. මං කියන එක එහෙම නෙමෙයි නා. මං කියන්නේ කළුසල්ලි සුදු කරන පනත. මම ඒක නෙමෙයි නං ඔබතුමා කියන්නේ මොකද්ද පනත? පෝට් සිටි පනත එහෙම එකක් නැහැ. පෝට් සිටි පනත නෙමෙයි. අරක වෙනම ගෙනාව පනත. එහෙම වෙනම පනතක් ගෙනාන ඒක ඔය පෙන්නන්නකෝ ඔබතුමා ගන්නකෝ මේ Google එකේ මම මගේ වෙලාවක් දෙන්න. පනතක් ගෙනාව නෑ නෑ ඔබ නෑ මම මගේ වෙලාවක් දෙන්න. 100ට නෑ මම නෑ ඒව මුකුත් නෑ ඒව මුකුත් වැඩක් නෑ. ඔබතුමා දැන් Google එකට මගේ වෙලාවක් දෙනවා. ඔබතුමා ඒක පෙන්නන්නකෝ. 100ට 100ට එකක මගේ වෙලාවක් දෙනවා. පෙන්නන්න ඒක. 100ට එකක චුට්ටකින් ගරු මන්ත්‍රීතුමනි මට දෙන විනාඩි 5 විනාඩි දෙක Google හොයලා ඉන්න වෙලා නෑ මම දෙන්නම්. 100ට එකක මම කිව්වා මම දෙන්නම්. මේක අහන්නකෝ. 100ට එකක මෙහෙම බොරු සමාජගත ආණ්ඩුවට කරලා ලෝකේ තියෙන ඕනම ක්‍රමයකට හොයපු සල්ලි ලංකාවට ගේන්න කියලා ලංකාවේ හංගගෙන ඉන්න සල්ලි එළිදරව් කරන්න කියලා පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැද්ද? ගෙනාවේ නැද්ද කියන්නේ? ගෙනාවේ නැද්ද? පෙන්නන්නකෝ එහෙම තියෙනවා කළු සල්ලි කියනවා. කළු සල්ලි තමයි ඒකට කියන්නේ. ඒකට කියන්නේ හොර සල්ලි. නෑ නෑ. එහෙම එකක් නෑ. බොරු කියන්නේ බඳ පෙන්නන්නකෝ. සල්ලි. කො පෙන්නන්නකෝ. අයථා ක්‍රමවලින් කුඩු විකරලා ජාවාරම් කරලා හම්බ කරපු සල්ලි. ඒව තමයි සරලව කියනවා. සරලව ඒ ජාවාරම් කරපු සල්ලි තමයි මේ රජයට පවරගත්තේ අර තවත් සරලව කියනවා නම් අර මහින්ද රාජපක්ෂලාගේ අයියලා මල්ලිලා පවුලේ සහ චෞර රැළ අයථා විදියට හම්බ කරලා පිටරට සහ රට ඇතුලේ තියෙන සල්ලි. එහෙම එහෙම ගෙනාව නම් අද මේ ආර්ථික අර්බුදේ නෑ මෙහෙම ඒ පනත ගෙනාවලා ඉතින් මේක ප්‍රශ්නයක් නෑ නේ. ඒ පනත ඒ විදිහට එහෙම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ අපි කළු සල්ලි ගේනවනේ. ඒක තමයි ගෙනාවේ නෑ. ඒක තමයි එහෙම ගන්න. ඇයි ගේන්නේ නැත්තේ? ඇයි ගේන්නේ නැත්තේ? ඒ පනත නැති නිසා. පනතක් තියෙනවා. මන්ත්‍රීතුමා පනතක් තියෙනවා. හැබැයි එහෙම හරි. එහෙම හරි. රටට සල්ලි ගේන්නේ නැත්තේ මේ රට බංකොලොත්. එහෙ තියෙන සල්ලි ටික අයථා විදියට හරි අම්බ කරපු සල්ලි ටික එහෙ තියෙන ටික 2015 ඉඳන්වත් ඔය බයිලකම ගන්නේ බංකොලොත් වෙන රට. රත්තරන් අස්සේ ඉන්නවා ගෙවල් වතු පිටි පිටි හිටන් හැරුවේ. සමායන අපි අවසන් තරම පනත මම අරන් දෙන්න. හරිද? පනත ගෙනාවේ නැහැ කියලා දන්නේ නැත්නම්
මේ මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ 225 අත උස්සලා තින්නේ අත උස්සලා මේ පළතට ඡන්දෙකුත් තිබ්බා මේ මන්ත්‍රීතුමා පැහැදිලිවම බොරු කියන්නේ ඒ පළතට ඡන්දෙකුත් තිබුණා කළුසල්ලි ඡන්දෙට අත උස්සලා තියෙනවා හැබැයි පනත මොකද්ද කියලා දන්නේ නැහැ පනත දන්නවා ඔයා පෙන්නන්නකෝ මම අභියෝග කරන පෙන්නන්නකෝ කළුසල්ලි කියන්න පුළුවන් කියලා අවසන් වටේට යන්නේ ඒ කාරණාව පිළිබඳව ඔබතුමන්ලාගේ වාර්ය තුළ පැහැදිලි කිරීමක් කර ගන්නට අවස්ථාවක් තිබෙනවා. අපි අවසන් වටේ තුළ විනාඩි 2ක කාලයක් පමණයි තිබෙන්නේ. ඒ වගේම ආපස්සට ගමන් කරන්නේ. ඒ නිසා මේකෙදී මේ මතුණු කාරණාවන් පිළිබඳව කතා කරමු. අලුත් කාරණාවන් පිළිබඳ නැත්නම් අලුත් කාරණාවන් මතුනකොට විජිත හේරත මන්ත්‍රීතුමනි ඔබතුමන්ගෙන් තමයි අවසන් වටයත් ආරම්භ කරන්නේ. මේ බාධා කිරීම නැහැ. අවසන් වටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එක එකට අත උස්සනවා. සම්මත වෙන්නේ පනත මොකද්ද කියලා දන්නෙත් නැහැ. කැබිනට් එකේ ගිවිසුම් ගහනවා මේ නිව් ෆෝර්ට්‍රස් එකත් එක්ක ඒ ගිවිසුම් මොකද්ද කියලා දන්නෙත් නැහැ. ගිවිසුමත් අපි තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේක තමයි රටේ අවාසනාවන්ත තත්ත්වය. රටේ ආර්ථිකය වැටලා තින්නේ මේ අර්බුදකාරී තත්ත්වය නිසා. ඒ වගේම තමයි මේක ගොඩ එන්න තියෙන උත්තරේ වෙන මොකක්වත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ වලට බෙදිලා ඉන්න මේ රටේ සාමාන්‍ය ජනතාව UNP ශ්‍රී ලංකා JVP විවිධ මතවලට බෙදිලා ඉන්න ජනතාව අවුරුදු 73ක් තිස්සේ මේ පක්ෂ හරහා මේ රට ගොඩ ගන්න උත්සාහ කරා. නමුත් අපි දකිනවා ඒක නෙමෙයි. දැන් අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් හදමු. ඒ දේශපාලන ව්‍යාපාරයේ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයකට මේ රට යමු. දූෂණය, වංචාව, නාස්තිය නතර කරන මේ හොරුන්ට දඩුවම් දීලා ඒ හොරකම් කරපු මහ දැවන්ත දීපල රජයට පවරගෙන ඒවා ජාතිය සතු කරන ක්‍රියාමාර්ග ගමු. ඒව ගන්න පුළුවන්. එවැනි පාලනයකින් පමණයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. එතෙන්දි මම ඉතා පැහැදිලිව කියනවා පක්ෂ විදිහට එකතු වෙලා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ එකතු වෙලා සන්දාන හදලා මේ වැඩේ කරන්න බෑ. ඉතිහාසය අපි ඒවා දැක්කා. UNP ශ්‍රී ලංකා ආණ්ඩුව එක හවුලේ ආණ්ඩුව හැදුවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පක්ෂත් එක්ක එකතු වෙලා හවුල් ආණ්ඩුව හැදුවා. නමුත් රට ගොඩ ගන්න බැරි වුණා. ඒ නිසා අපි කියන්නේ මේ පක්ෂවල සමාජිකයෝ එකතු වෙලා අලුත් බලවේගයක් හදලා රට හදමු. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ වෙලා අලුත් සන්දානයක් හදනවා කියලා එකක් අපේ එහෙම ස්ථාවරයක් නැහැ. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂ කීපයක් එකතු වෙලා අපි අලුත් සන්දානයක් හදනවා කියන ස්ථාවරයක අපි නැහැ. මේ රට හදන්න පුළුවන් වෙන්නේ ඒ හැම පක්ෂයකම ඉන්න රටට ආදරය කරන මේ රට ගොඩ ගන්න ඕනි කියන අවංක හැඟීම තියෙන සියලු ජනතාව ඒකාබද්ධ කරගත්ත නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් හරහා නව නායකත්වයක් හරහා පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා අපි සූදානම්. අපි ආරාධනා කරනවා මේ රටේ සියලු ජනතාවට මේ හොරකම, දාස්තිය, දූෂණය නතර කරපු එකට තිත තියපු අවංක දේශපාලන අරමුණක් වෙනුවෙන් මේ රට ගොඩනගන්න පුළුවන් සියලු දෙනාම එකතු වෙන්න. එකතු වෙලා අපි සත් චේතනාවකින් රට ගොඩ ගැනීමේ මහා කර්තව්‍යයට උර දෙමු. සුදේපතුමන්ට උදේන කිරිඳුගුරු මන්ත්‍රීතුමනි ඔබතුමන්ගේ අවස්ථාව. ඇත්තරම මේ රටේ ඉතිහාසය තුළම බැනුම් අහපු නැති ආණ්ඩු නැහැ. ඒ හින්දා ආණ්ඩුවක් යම්කිසි කටයුත්තක් කරගෙන යනකොට ආණ්ඩුවට ජනතාවාදී තීන්දුව తీරන ගන්නකොට විපක්ෂය හැමදාම කකුලෙන් ඇදීම තමයි කරේ. මම හිතන්නේ හෙට ආණ්ඩු පෙරළුණත් පහුවදා ඉඳලා බලන්නේ ඊළඟ ආණ්ඩුව කොහොමද ගන්න කියන එක. මම හිතන්නේ මේ තත්ත්වෙන් එහාට ගිහිල්ලා අපි අද ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය අපි හැමෝම පිළිගන්න මේ ආර්ථික අර්බුදයට කොහොමද විසඳුම් දෙන්න කියන එක අපි හැමෝම එකතු වෙලා ජනතාව වෙනුවෙන් කළ යුතු වගකීමක් කියන එක මම පළවෙන් කියන්න ඕනේ. මොකද අපි එහෙම කරේ නැත්නම් හෙට දවසේ ජනතාවගේ ඒ දුකට වග කියන්න වෙන්නේ මේ ආණ්ඩු කරන පක්ෂය විතරක් නෙවෙයි විපක්ෂයේ ඉන්න සියලුම දෙනා. ඒ හින්දා තමුන්නාන්සේගේ ආරාධනාව හොඳයි. ඒ ආරාධනාව තමුන්නාන්සේ ආරාධනා කරේ තව අවුරුදු කීපයකට. හැබැයි මේ ඉතිහාසගත වරදක් සිදු වෙලා තියෙනවා නම් ඒ වරද වෙනස් කරන්නේ කොතනද? ඒ සඳහා අවශ්‍ය අවකාශය දෙන්න ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය මේ අවස්ථාවේ කරන්න සූදානම්. ඒ වගේම ජනතාවට නායකත්වය දෙන පිරිසක් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම එක තැනකට ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කරන්නට බැරි නම් එක තැනකට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් විසඳුම් දෙන්නට බැරි නම් මම හිතන්නේ ඒක ලොකු අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා අයවැය කතාව අවසන් කරනකොටත් විපක්ෂයේ විශේෂයෙන් ආරාධනා කරා මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා අවශ්‍ය සහාය දෙන්න. ඒ සහාය දීම සඳහා සහාය ගැනීම සඳහා අපි සූදානම් කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතන්නේ මේ රටේ හෙට දවස මම දකින විදිහට සේවා අපනයනයට අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. මොකද විරකියා ප්‍රශ්නයටත් ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රශ්නයටත් විශේෂ සහායක් දෙන්න පුළුවන් කොටසක් තමයි සේවා අපනයනය කියන්නේ. මේ සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ ජනතාව විදිහට තරුණයෝ විදිහට තරුණ පරම්පරාව මම දන්නවා ඉන්දියාව සහ වෙනත් රටවල
මේ BPOs දාගෙන ඉවරලා කෝල් සෙන්ටර්ස් දාලා කොච්චර රැකිය අවස්ථා හදලා තියෙනවද ඒ වගේ මේ තුලින් කොපමණ විදේශ විනිමයක් උපයනවද කියන එක. ඒ වගේම අද මම ඇත්තට මේ සංවාදයට සහභාගී වෙච්ච සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අපි ඇත්තටම වෙනත් විවාදාත්මක වැඩසටහන් වල යන කෝණයට පරිබාහිරව ගිහිල්ලා මම මුලින්ම කිව්වා වගේ අපි ටිකක් විද්වත් මනසකින් යුක්තව ජනතාව වෙනුවෙන් කොහොමද මේ ගැටලුවට විසඳුම් දෙන්නේ කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පෙරමුණ එක සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂයෙන් කාලය මම හිතන්නේ අවසන් වෙගෙන යන හින්දා විශේෂයෙන් සියත රූපවාහිනියට ඒ වගේම සමස්ත රටවැසි ජනතාවට ඒ වගේම මාත් එක්ක අද මෙතෙන්ට සහභාගී වූ තමුන්වන්සලා සියලු දෙනාටත් මේ කාර්ය මණ්ඩලයටත් මුළු රටටමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන එකම 2022 වර්ෂයේ අභියෝගාත්මක වර්ෂය රටේ ජනතාවට හොඳ හෙටක් ගෙනීම සඳහා අපි සියලු දෙනාටම එකතු වෙලා පටු වාද භේද දුරලලා අර වචනයට සීමා නොවි ප්‍රායෝගිකව ඒ කටයුතු ඉටු කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ස්තුතියි ඔබතුමන්ට කාන්ති ජයවර්ධන මම මේ පනත කියන්නම් මේ ඔබ සියලු දෙනාටම රටේ ජනතාවට දැනගන්න මුදල් පනත අංක 18 දරන 2021 අංක 18 දරන මුදල් පනත voluntarily disclose persons to voluntarily disclose undisclosed taxable supplies income and assets required to be තියෙන පනත වෙන්න පනත. හරි හරි. පනත තියෙනවා අපි කියන්නේ. ඔබතුමන්ගේ අවස්ථාව ප්‍රියාල් ඇත්තට මමත් ඒ පනත ගැන කියන්න ඕනේ අපිත් සමගි ජන බලවේගය හැටියට ඒ පනතට විරුද්ධව ඡන්දය දුන්නා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මේ රටට ධනය ගෙනීමේදී ඒ ධනය ගේන්නේ කොහොමද origin of funds කියන එක ඩිස්ක්ලෝස් කරන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකට මහා බැංකුවට. ඒක තමයි ලෝක නීතිය. ඒතර ඒක ඉවත් කරලා මේ රටට කුඩු සල්ලි මේ මොන human trafficking political corrupted money මේ විදිහට ලෝකේ වැරදි ආකාරයෙන් උපයන ලද මුදල් ගෙනීමේ පනතක් බවට මේ පනත පත් වුණා. ඉතින් අපි කනගාටු වෙනවා මේකට අත උස්සපු අය පිළිබඳව. මොකද මේක ලොකු රටට ද්‍රෝහිකමක් කරේ. ඒ නිසා මං කියන්නේ මේ විදිහ පනත් මගින් තමයි මේ රට විනාශ වෙන්නේ. ඒතකොට පෝත් සිටි පනතෙත් පෝත් සිටි එකෙන් ලැබෙන ආදායමෙන් 100%යි රජය ලංකාවට ලබා දෙන්න කටයුතු කරන්නේ. එතකොට රජයට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේක හරි අපරාධයක්. එක පැත්තකින් එහෙම වෙලා තියෙනකොට අනිත් පැත්තේ රට දැවැන්ත අර්බුදයක තියෙනවා. එහෙම තියෙනකොට මේ රටේ සම්පත් විකුණමින් යනවා. අපි දකිනවා යුගදනවි බලාගාරයට මොකද වෙන්නේ යන්නේ කියලා. LNG සප්ලයි එක එහෙම නැත්නම් සැපයුමට මොකද්ද වෙන්නේ යන්නේ කියන එක අපි දන්නවා. ඒ වගේම මේ වෙනකන් අවුරුදු දෙකමාරකට ආසන්න කාල සීමාවක් තුළ මේ පාස්කු ඉර්දුනේ එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඒ ජනතාව රටේ ජනතාව පැහැදිලිවම සාධාරණත්වය ඉල්ලා සිටිනවා. ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව තාමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අද දිනේදී වෛද්‍යවරු වැඩ වර්ජනයක නියලුණා ඊයේත් අදත්. ඒකෙන් රෝගීන් දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තිනවා. මේ වෙනකොට රජයෙන් ඒකට මැදිහත්කමක් දක්වන්නේ නැහැ. ඒත් එක්කම රට දාලා යන තත්ත්වයට රටේ තරුණයෝ පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් නයිට්‍රෝ රජාගෙන් හොරකම් කරලා මේ රටේ අහිංසක ගොවියගේ බෙල්ලට තොණ්ඩුව දාලා තියෙනවා. ඉතින් එහෙම අර්බුද ගණනාවක පවතින මේ රට විසඳුම් ලබා නොදෙන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. අපි විපක්ෂයේ කාර්යභාරය පැහැදිලිව කරනවා. ඒ තමයි මේ රටේ ජනතාවට තියෙන ගැටලු ප්‍රශ්න රජයට පෙන්වා දෙන එක. මොකද රජයට සමහරලාට පේන්නේ නැහැ. ඒක නිසා අපිට වගකීමක් තියෙනවා මේවා පෙන්වා දෙන එක. ඒතකොට දැන් මේ වෙනකොට ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් මිල වැඩි වෙලා තියෙනවා. මගේ ආසනේ මීගමු ආසනේ දීවරයෝ වැඩි හරියක් භාවිතා කරන්නේ ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් විශේෂයෙන්ම මේ බෝට්ටු වලට ඒ වගේම බහුදින යාත්‍රා වලට මේ සියල්ලකටම භාවිතා කරන දීවර ජනතාව අද අන්තස්සන තත්ත්වයටපත් වෙලා තිනවා. දීවර කර්මාන්තය කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතර එක පැත්තකින් හාල් මිල වැඩි වෙලා, එළවලු මිල වැඩි වෙලා, හෙට අනිද්දා වෙනකොට මාළු මිලත් වැඩි වෙනවා. ඉතින් මිනිස්සු කන්නේ මොනවද කියන එක පිළිබඳව රියල් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට අපි රජයට කියන්නේ සාගතයකින් මැරෙන්න ඉඩ දෙන්න එපා. ඔය කොච්චර උද්දච්චකමින් කතා කරත් යථාර්ථය සහ මහ පොළවේ ඇත්ත තේරුම් ගන්න. මොකද ඇත්ත තිත්තයි මේ රටේ දැන් තියෙන තත්ත්වය කියන එක අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරමු. සුදේවතුමන්ට මధుර විතානගේ මන්ත්‍රීතුමනි ඔබතුමන්ටම අවස්ථාව තිබෙනවා සංවාදය ආරම්භ කළා වගේම සංවාදය නිමා කරන්න. ප්‍රියාල් මේ දැන් මේ රටේ තියෙන මේ දැවැන්ත මේ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක
මේ කළු සල්ලි සුදු කරන්න පුළුවන් වුණා නම් වෙලාවට කළු සල්ලි වලින් මේ රට පිරී ඉතිරී ගිහිල්ලා. හැබැයි අපි ජාවාරම්කාරයින්ගේ ඒ වගේම දූෂිතයින්ගේ ඒ වගේම මහ බැංකු මහ මොල කරුවන්ගේ දේපල රාජසන්ත කරා ඒ වත්කම් රජයට පවරගත්තා. මම අභියෝග කරනවා ඒක මොකද ඕනම පනතක් Tamanට ඕන විදිහට මිස් ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් වැරදි විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි මේ මොහොත වෙන විට රජයේ කිසිම වෙලාවක ওই විදිහට කළු සල්ලි ගෙනල්ලා එහෙම නැත්නම් වැරදිකාරයන්ගේ සල්ලි ගෙනල්ලා ජාවාරම්කාරයන්ගේ සල්ලි ගෙනල්ලා අපේ රටේ වැඩ කටයුතු කරන කිසිම සූදානමකුත් නැහැ. එහෙම වෙලත් නැහැ. එහෙමනම් හොඳින් හෝ නරකින් හෝ අනියමින් හෝ රහසින් හරි මේ ප්‍රශ්නෙට යම් කිසි හෝ ඔය කියන වැරදි මාර්ග වලින් මුදල් ගෙන ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට අර අද මේ විපක්ෂයේ කණ්ඩායම් බුරි පෙන්නගෙන පොඩි දරුවන් යවලා මේ ලීෆ්ලට් බෙදෙව්වට මේ මට දැන් බාධා කරන්න එපා. නෑ මට දැන් බාධා කරන්න එපා ඔබතුමා. නෑ මනි ලොන්ඩරින් ඒකට වෙනම නෑ ඔබතුමා නෑ ඔබතුමා එන්න අපි වෙනම මේ නෑ වෙනම විසුද්ධි කරන පනතකට අදාළ නෑ. එතකොට බ්‍රයිබරි ඇක්ට් එකට අදාළ නෑ. එතකොට වෙනම අපි මේ සාකච්ඡාවක් කරමු. නෑ වෙනම සාකච්ඡාවක් කරමු ඒකට. ඒක නිසා ඔබතුමාලා ඒ විදියට වැරදි අර්ථකථන කරාට අපි දන්නවා මේ තමන්ගේ දේශපාලන ව්‍යාපාර වලට තානාපති සේවාවල වලින් යම් යම් සමාගම් වලින් කප්පම් අරගෙන කැටහොල්ලපු මේ දේශපාලන ව්‍යාපාර අද මේ දේශපාලනය කරන විදිය. ඉතින් ඒක නිසා තමන්ගේ මොකද මම මේ සාකච්ඡාවේදී ප්‍රියල් දැක්කේ නෑ විවේචන තියෙනවා විවිධ ගැරහිලි විවිධ මේ අඩුපාඩු කියනවා. මොකද්ද වැඩපිළිවෙල? අපි මෙන්න මේ දැන් මේ පහුගිය දවස්වල මේ සම්මන්ත්‍රණ තිබ්බා සාකච්ඡා තියෙනවා පෙළපාලි තියෙනවා. අපි මෙන්න මේ වැඩපිළිවෙල මේ මිනිස්සුන්ට කරනවා. මේ රටේ මහජනතාව හමුවේ මෙන්න මේකයි අපේ වැඩපිළිවෙල. මොකද්ද වැඩපිළිවෙල? මේ වැඩපිළිවෙලක් නැතුව විවේචන පුළුවන්. හැබැයි අපේ තියෙන වැඩපිළිවෙල මොකද? රෝහණ විජේවීර සහෝදරයාගේ දරුවා කියනවා නම් මගේ පවුලට මගේ ෆැමිලි එකට සාධාරණයක් ඉෂ්ට කරේ නෑ. අපේ අම්මයි නංගිලා අක්කලයි අපි අන්ත දුක් විඳිනවා. ඒක නිසා කතා කරන්න යන්න එපා අන්තිම වෙලාවේ. අපිට සාකච්ඡාවක් සදාචාරාත්මක විදිහට කතා කරන්න. නොදන්න දේවල් කතා කරන්න එපා හරිද? අපේ පක්ෂේව අපි බලා ගන්න. මේ ඔයාලගේ පක්ෂේව ඔයාලා බලා ගන්න. මේ රටේ ආර්ථිකය ගැන තෙල් මිල අඩු වුණේ කොහොමද? තෙල් මිල වැඩි කරේ අයි කිව්වල ඒකට උත්තර දෙන්න පිච්ච මතුවෙලා. දැන් මේ රටේ කැරක් බයිලා ගහනවා. මඩ ගහන එක නවත්තලා. ඇත්තටම තෙල් මිල වැඩි කරේ ඇයි? මේ රටේ ජනතාවට කියන්නේ වෙන බයිලා ගහන්න නැතුව. නෑ කලබල වෙන්න එපා. කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්න ඕන. මේ නිකන් මේ අපේ පක්ෂේ නායකයා නිර්මාතෘවරයා ඒ අන්තර්ජාතික නායකයා කරපු කැපකිරීමට මේ වගේ මේ අලුගෙත්තරු മന്ത്രിවරුන්ගෙන් වචන අහන්න අපි කැමති අපේ නායකයා. ඒ වගේම කියන්නේ අපි එපා උදින් නොගිහින් අපි මේක අවසන් කරමු අපරදීගේ. නායකයා සුජාත කරපු පුත්‍රයා විසින් කියපු ප්‍රකාශ ගැන කියන්නේ මොකද අපේ අම්මට ෆැමිලි එකට සාධාරණ කිසිම නැහැ කියලා. ඉතින් එහෙම මේ තෙල් මිල වැඩි කරේ අයි කියන්නේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ ඒක. රටේ ජනතාවට තියෙන ඇත්ත ප්‍රශ්නේ ඒක. මොකද උනේ වාට? මඩ ගන්න වෙන කියන්නේ නැහැ අන්තිම වෙලාවේ මම ඕන ඒ ප්‍රකාශය වෙන්නන්න. නෑ මම ඒ ප්‍රකාශය වෙන්නන්න. නෑ ඒ ප්‍රකාශය මම වෙන්නන්න. රයිට් විනාඩි 5ක් නෙමෙයි. පැයක් කතා කරමු මේ ගැන. හරි කියන්න මමත් කියන්න හැමෝටම වෙලා ඕනේ ඈ. සරි අපි රෝහණ සහෝදරයා ගැන ඔය කියන ඒවා ගැන අපි කතා කරමු. කලබල වෙන්න එපා. මම ඒ ළමයා මගේ කිසි කලබලයක් නෑ. ඔබතුමාලට ඒකට තියෙනවා නම් ඒ ෆැමිලි එකට සැලකුවා අපේ මිනිස්සු සාධාරණ ඉෂ්ට කරා කියලා අවුලක් නෑ. රයිට්. ඊළඟ එක තමයි මම කිව්වේ වැඩපිළිවෙලක් නෑ. එහෙම කියන්නේ. වැඩපිළිවෙලක් නැතුව මඩ ගැසිල්ලම තමයි කරේ. හේතුව අපි කවුද මඩ ගැව්වේ කියලා රටේ ජනතාව දැක්කේ. අපි අතරේ කාලෙ කිව්විත් අප්‍රතිහීන අවසන් කරමු. එතකොට දැන් මම ප්‍රියාල් කියන්නේ අපි මේ මොහොත වෙන විට ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙන බව පිළිඅරන් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුම හැමදාම සාකච්ඡා කර අර පොලිම මේ පොලිම ප්‍රශ්න කියන එක නෙවෙයි. ඒ වගේම අසාධාරණයක් වෙච්ච ඕනම කෙනෙකුට අපේ පක්ෂයේ අපි සාධාරණයක් ඉෂ්ට කරනවා. 69 ලක්ෂයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ මේ රටේ සමස්ත ජනතාවටම සාධාරණ විදියට 2022 වර්ෂය බලාපොරොත්තුත් එක්ක මේ ගෝලීය අර්බුදය තුළ තියෙන අභියෝගات එක්ක අපි මේ මනවින් ඒවා අඳුනගෙන මිනිස්සුන්ට මහ ජනතාවට මේ රටේ බලාපොරොත්තු ඇති කරලා ඒ වගේම මානසිකව
ශාරීරිකව පීඩනයට පත් වෙච්ච ජනතාව තවදුරටත් බොරු කිය ඒ වගේම ඒ ජනතාව භීතියට පත් කරමින් කරන දේශපාලනය අපි හෙලා දැකලා අපි රටක් විදියට මේ අභියෝගය තේරුම් කරන් ජනතාවට කරන්න ඕන අපි යුතුයකම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා කියන එක මම මේ ප්‍රකාශ කරනවා. ඒ වගේම එළබෙන 2022 වර්ෂය ඉතාමත් අභියෝගාත්මකයි. ඒ වගේම අපි සියලු දෙනාටම ලොකු වගකීමක් මේ රටේ තියෙනවා. ඒ වගේම අපිට කයිවාරු වැඩක් නැහැ. මොකද මම පර්මිට් එක ගන්න නැහැ කියලා ලිඛිතව දීලා තියෙනවා. ඒ වගේම අපි මේ පොලිස් නිලධාරීන් අරගෙන ඒ සමහර മന്ത്രിවරුන් ගැන මම ඒක න හැමෝටම මම විදිහට වැඩ කරන්න බෑ. නමුත් මගේ කැපවීම මම පෙන්නලා තියෙනවා. ඒ වගේම මම විතරක් නෙවෙයි අපි සමාජයක් විදිහට අපි එකට එකතු වෙලා ඒ අභියෝගات එක අපේ යුතුයකම වගකීම් ඉෂ්ට කරලා අපි කයිවාරු වෙනුවට වචනේ පරිසමාප්තියම මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම තමයි කළ යුත්තේ. ඒක අනිවාර්යයෙන් අපිට කරන්න වෙනවා 2022 දී. ඒක අනිවාර්යයෙන් අපි කරන බව මම ප්‍රකාශ කරනවා. සුදී විශේෂයෙන්ම අද දවසේදී සුලිය වැඩසටහනට එකතු වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට සමග ජන බලවේග නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාමිනී ජයවර්ධන මන්ත්‍රීතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමන්ට ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්න මැතිතුමන්ට අපි බෙහෙම සුදුසුකම් දෙන දවසේ සංවාදයට එක්වීම පිළිබඳව අපිට ඉතාමත් හොඳ යහපත් සංවාදයක් ගොඩනගන්නට හැකියාව ලැබුණායි අපි විශ්වාස කරනවා අද දවස තුල. ඒ වගේම එළඹෙන නත්තල් සමය සහෝදරත්වයේ සමය තුල ඔබට වඩාත් සතුට සහ සාමය සමග ගෙවන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේදී සමගන්නේ. අපි මේ වසරේ අවසන් වැඩසටහනේදී එළඹෙන බදාදාවේදී සුලිය සමග මුණ ගැසෙමු. මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.